අයිබෝන් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් සාකච්ඡා කරමින් හිටියේ මානව සම්පත් කළමනාකරණය කියන විශිෂ්ට ගණයේ පාඩම් ඒකකයට අදාළ පාඩම් පරිච්ඡේද. අපි දැන් පරිච්ඡේද කීපයක් නිම කළා. අපි අද පස්වන පාඩම් පරිච්ඡේදය තමයි ආරම්භ කරන්න යන්නේ සේවකයන් තෝරා ගැනීම සම්බන්ධ. අයදුම්කරුවන් රැකියාව සඳහා තෝරා ගැනීමේ ක්‍රම. අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයේ මීට ටික දිනකට පෙර සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඒ ආකර්ෂණය. මම ආකර්ෂණය ගැන කතා කරද්දිම ආකර්ෂණය හා බැඳුණු අර තුන් නිමුන් සහෝදරයන් වගේ සංකල්ප තුන. ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම තුනම ගැන මතක් කිරීමක් කරා. ආකර්ෂණය කිව්වේ නවක සේවකයන් නැත්නම් නවක අයදුම්කරුවන් නැත්නම් රැකියා අපේක්ෂකයින්. නවක රැකියා අපේක්ෂකයින් ව්‍යාපාර වෙත නැත්නම් රැකියාවලට තෝරා ගැනීම සඳහා ව්‍යාපාර වෙත ගෙන්වා ගැනීම, අද්දවා ගැනීමේ ක්‍රියාවලිය තමයි ආකර්ෂණය කියලා කිව්වේ. එහෙම ආකර්ෂණය කරගත් අපේක්ෂකයන් අතුරෙන් සුදුසුකම් අනුව යම් යම් රැකියාවලට පත් කිරීමට තීරණය කිරීමේ ක්‍රියාවලිය, පත් කර ගැනීමට තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි තෝරා ගැනීම කියන්නේ. තෝරා ගැනීම කියන්නේ රැකියාව දෙන එක නෙවෙයි. බඳව ගැනීම නෙවෙයි. පැහැදිලිවම තේරුණාද? ආකර්ෂණය කරගත් සේවකයන් අතුරෙන් තනතුරු වලට පත් කිරීමට තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියලා කිව්වේ. ඒ තෝරාගත් සේවකයින්ට පත්වීමේ ලිපිය ප්‍රදානය කරමින් විධිමත්ව රැකියාව ප්‍රදානය කිරීම තමයි බඳවා ගැනීම කියලා කිව්වේ. දැනුත් ඒක මතක් කරනවා. මේ තෝරා ගැනීම කියන එක බොහොම සූක්ෂමව වඩා නිවැරදිව ඉතා ඕනෑකමින් අවංකව කළ යුතු දෙයක්. තේරෙනවද? අපි තෝරා ගැනීම අපේ ජීවිතවලට බද්ධයිනේ දරුවනේ. ඔව්ද නැද්ද? ඔබටත් මටත් ওই තෝරා ගැනීම ජීවිතේට බද්ධයි. ඔබ පාසල් වයසේදී එක එක වකවානු වල සාමාන්‍ය පෙළ පන්තියේදී, ශිෂ්‍යත්ව පන්තියේදී, සාමාන්‍ය පෙළ උසස් පෙළදී ඔබ එක එක යාළුවන් ඇසුරු කරන්න තෝරා ගන්නවා. හොඳම යාළුවෙක් කියලා තෝරා ගන්නවා. ඔබ සමහරට ඕලෙවල් වලදී හිතනවා මෙයා තමයි මගේ හොඳම යාළුවා. නමුත් ඕලෙවල් වලදී ඔබ එක එක විෂය ධාරාවන් වලට බෙදලා යනවා. විද්‍යා, කලා, වාණිජ්‍ය, තාක්ෂණික ආදී වශයෙන්. බෙදියාමත් එක්ක ඔබේ හොඳම යාළුවා ගියා වෙනම විෂය ධාරාවකට. අපි තුන් විද්‍යාංශයට ගියා. ඔබ ගණිත විෂය ධාරාවට ආවා. මොකද වෙන්නේ? උසස් පෙළදී ඔබට වෙනස් වූ හොඳම යාළුවෙක් තෝරගන්න වෙනවද නැද්ද? තෝරගන්න වෙනවා. එතනින් නොනවති. ඔබ වෙනම විශ්වවිද්‍යාලයකට ගියා. ඒ හොඳම යාළුවා තවත් විශ්වවිද්‍යාලයකට ගියා. විශ්වවිද්‍යාලයේදී නැවත මෙන්න අලුතෙන් ආයෙත් හොඳම යාළුවෙක් තෝරගන්න වෙනවා. එතනත් තෝරා ගැනීමක් කරනවා. ඒ තෝරා ගැනීම වැරදිච්ච අවස්ථා නැද්ද? සමහරට හොඳම යාළුවා කියලා ඔබ තෝරගත්තට ඔබ අවංකව විශ්වාසයෙන් තෝරගත්තට එයා ඔබට හොඳම යාළුවෙක් නෙවෙයි. එයා ඔබව එකම එක යාළුවෙක් පමණයි එයාට. දැන් හොඳම යාළුවෙක් වුණා මගේ හොඳම යාළුවා ඔබ නම් ඔබගේ හොඳම යාළුවා මම වෙන්න එපා. නමුත් ඔබ මාව එක යාළුවෙක් විදිහට තමයි අසුරු කළේ. එතන තියෙනවා නම් තෝරා ගැනීමේ වරදක්. අපේ මගේ තෝරා ගැනීමේ දුර්වලතාවයක් තියෙනවනේ. ඒ නිසා ඒ තෝරා ගැනීම හොඳ වෙන්න ඕනේ. හොඳම යාළුවා නම් සමහරට මී යනකම් අපි වැඩිහිටියෝ වෙලා පෞල් ජීවිතවලදී අපේ පෞලේ කටයුතු වලට නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා අපේ පෞල් ඒකක හා දීර්ඝ කාලීන අඛණ්ඩ සබැදියාවන් පවත්වා ගන්න ඕනේ. එහෙම වුණොත් ඒ හොඳම යාළුවා තෝරා ගැනීම නිවැරදි. ඒ නිසා අපේ ජීවිතවලට මේ තෝරා ගැනීම සම්බන්ධයි. ඊළඟට ඔබ කවදා හරි තව මාස දෙක තුනකින් වෙන්නේ බෑනේ. තාම පුංචි ළමයිනේ. උපාධියක් කරලා තව අවුරුදු 7-8කින් වගේ කාලෙකින් ඔබ විවාහ දිවියට අවතීර්ණ වෙන්න ඕන අනිවාර්යමනේ. ඒතර ඔබ සහකරුවෙක්, සහකාරියක් තෝරගන්න වෙනවා. බොහෝ වෙලාවට අපි විවාහයක් කරගන්න ජීවිතේට එකපාරයි. බොහෝ වෙලාවට එකපාරයිනේ. ඒ ජීවිතේ එකම එකපාරක් අපි විවාහ වෙනවා නම් අපි නිවැරදි සහකරුවා, නිවැරදි සහකාරියව තෝරා ගැනීමේ ලොකු අභියෝගයක් අපිට තියෙනවා. ඒ තෝරා ගැනීම ඉතාම කල්පනාකාරීව ගැඹුරින් හිතලා බලලා සමහරට පෞල් පසුබිම පවා පරීක්ෂාවට ලක් කරලා නේ සමහරට ඔබේ සහකරුවා, ඔබේ සහකාරිය ඔබ සම්මුඛ පරීක්ෂණ ගණනාවකට භාජනය කරලා සමහරට නිරීක්ෂණ ගණනාවකට භාජනය කරලා තේරුණාද? සමහරට ඔබට තෝරගන්න වෙනවා. ඒ තෝරා ගැනීම වැරදුනොත් ඔබේ මුළු ජීවිත කාලයම අඳුරේ. ඒ තෝරා ගැනීම නිවැරදි වුණොත් ඔබේ මුළු ජීවිත කාලයම
සාර්ථකයි. එහෙම නේද? ඒ නිසා අපිට ජීවිතයට මේ තෝරා ගැනීම බද්දයි. අපිට අලුත් දෙයක් නෙවෙයි. එකමද මේ තෝරා ගැනීම කියන සංකල්පයට අපි දෙන නැඹුරුව, තෝරා ගැනීම කියන සංකල්පයට අපි දෙන ගෞරවය, පූජනීයත්වය තමයි වෙනස තියෙන්නේ. ඒ අපි සැබෑ පූජනීයත්වයක්, සැබෑ ගෞරවයක් ඒ තෝරා ගැනීම කියන සංකල්පයට දීලා අපි තෝරා ගැනීම කියන ක්‍රියාවෙන් උපරිම අග්‍රඵලය අපි ලබා ගන්නවද නැද්ද කියන ගැටලුව තමයි අපිට තියෙන්නේ. දැන් බලන්න ඔබේ පාසල්වල, සමහර පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් මොකද කරන්නේ? ඒත් තෝරගන්න. ඉස්කෝලවල විද්‍යාංශයට, උසස් පෙළ ගණිතාංශයට, කලාංශයට, වාණිජාංශයට, තාක්ෂණාංශයට අංශභාර ප්‍රධානීන් තෝරනවා. ගොඩක් වට විදුහල්පතිවරයා හෝ වරිය තමයි ඒ තීරීම කරන්නේ. ඒ තීරීමත් නිවැරදි වෙන්න ඕන. දැන් වාණිජ විෂය ධාරාවේ අංශභාර ප්‍රධානීය වශයෙන් X කියන ගුරුවරයා හෝ ගුරුවරිය තෝරද්දී ඔහුට හෝ ඇයට හැකි වෙන්න ඕනේ වාණිජාංශයේ ඉන්න සියලුම ගුරුවරුන්ගේ හොඳ හිත දිනා ගන්න. ඔවුන්ව තමාගේ අහිංසක පාලනයට ලක් කරගන්න. ඒ කියන්නේ හිංසනික පාලනයක් නෙවෙයි, අහිංසක පාලනයක්. ඒ කියන්නේ Tamanට ඕන විදියට ඔවුන් හසුරුවා ගැනීම හැකියාව ඔබට තියෙන්න ඕන. ඒ හැකියාව නැත්තම් සුහදත්වයෙන්, මිත්‍රත්වයෙන්, සහයෝගයෙන් ඔබේ නියෝග අහිංසක ආකාරයෙන් උන්ට ඉදිරිපත් කළා ඔවුන්ගේ ඍජු එකඟත්වය ඇතුව අධ්‍යයන කටයුතු සඳහා වාණිජාංශයේ මෙහෙයවීමේ ශක්තිය ඔබට තියෙන්න ඕනේ. එහෙම තේරීමක් තමයි විදුහල්පතිවරයා අතින් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි වාණිජාංශයේ ශක්තිමත් වෙන්නේ. මට මතකයි එක්තරා යුගයක මගේ පවුලේ මගේ ලොකු තාත්තගේ පුතා මගේ අයියා. එයා විද්‍යාවේදී උපාධිධාරියෙක්. එයා භෞතික විද්‍යාවට බොහොම උපන් කෙනෙක්. මොකද එයා විශ්වවිද්‍යාලේ පළවෙනි වසරේ ඉඳද්දි විශ්වවිද්‍යාලේ අවසන් වසරේ පවුල් වල අයියලා අක්කලා එයාගෙන් ගණන් අහ ගන්නවා. ඒ තරම් එයා ඒ හැකියාව තිබුණා. කොහමද එයා රජයේ ගුරු සේවයට ඇවිල්ලා එයා ඈත පළාතක මට මතක නැහැ මාතර පැත්තේ හිටි මමත් ගියා ඉස්කෝලේ දවසක් තෙලිජ්ජ විලා. තෙලිජ්ජල මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි ගුරුපත් වීම ලැබුණේ. එහෙ ඉඳලා එයා ට්‍රාන්ස්ෆර් එකක් හදා ගන්නවා ගම්පලාතට. ඒ ආරංචියට ඒ ගම්පලාතේ ප්‍රධාන පෙළේ පාසලක විද්‍යාංශයේ රසායන විද්‍යා ගුරුවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා සමග අපි අයියලා ගෙදරට එනවා. ඇවිල්ලා කියන කොහෙවත් එපා අපි ඔයාව හදා ගන්න ට්‍රාන්ස්ෆර් අපේ ඉස්කෝලේට එන්නේ. දන්න වෙන ඉස්කෝලේට යන්න හදන්නේ කියලා. මොකද ඒ ඉස්කෝලේ දැන් ඔය කියන ඉස්කෝලේ විද්‍යාංශය හොඳයි. රසායන විද්‍යාව හොඳයි. ඒ වගේම ගණිතාංශය හොඳයි. භෞතික විද්‍යාව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අවුරුදු දෙකක විතර භෞතික විද්‍යාව ප්‍රතිඵල දුර්වල වුණා. ඒ නිසා ඒගොල්ලන්ට භෞතික විද්‍යාවට හොඳ ගුරුවරයෙක් අරගෙන අර කලින් වගේම වාර්තා ප්‍රතිඵල තබන්න. තේරුණාද? දැන් බලන්නතර මේ පාසලේ විදුහල්පතිවර උන්ට අවසර දුන්නා. නියෝජ්‍ය විදුහල්පතිවර කැමති වුණා. රසායන විද්‍යා ගුරුවරයාට තමයි අත්‍යවශ්‍යම වෙන්නේ. මොකද එයා කොච්චර හොඳට ඉගෙනුනොත් බෑනේ. ෆිසික්ස් ෆේල් නම් විශ්වවිද්‍යාලයට යන ප්‍රමාණය අඩු වෙනවනේ. තේරුණාද? බලන්න හොඳ තේරීමක් කරන්නේ අපි අයිය හොයාගෙන ඒ වගේම කොමාරි අයියෝ ඒ තව ඊට වඩා ජනප්‍රිය පාසලකට යන්න අවස්ථා තිබිද්දි අරගොල්ලන්ගේ පෙරත්ත කිරීම මත අයියේ පාසලට ගිහිල්ලා හොඳ ප්‍රතිඵල වාර්තා කළා. තේරුණාද? ඒ තෝරා ගැනීම. දැකද මේ තෝරා ගැනීමට දක්වන සහයෝගය විදුහල්පතිවරයා තමයි තෝරා ගැනීමේ තීරක විචල්්‍ය. ඌට සහාය වෙනවා රසායන විද්‍යා ගුරුවරයා. තේරුණාද? හොඳ තෝරා ගැනීමක් කරන්න. මොකද මේ තෝරා ගැනීම වැරදි නම් අනිවාර්ය විශේෂයෙන්ම අංශභාර ප්‍රධානීන් තෝරා ගැනීම වැරදුනොත් ඒ අංශභාර ප්‍රධානියාගෙන් අපේක්ෂිත ඵල ලැබෙන්නේ නැත්නම් අංශේන සෙසු ගුරුවරයන් එයාට හසුරුවා ගන්න බැරි නම් අනිවාර්යයෙන් මේ විෂය ධාරාවෙන් ඉහළ ප්‍රතිඵල වාර්තා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ලොකු අභාග්‍ය සම්පන්න සිද්ධියක් වෙනවා. ඒ නිසා අංශභාර ප්‍රධානීන් තේරීමේදී නිවැරදි තේරීමක් කරන්න වෙනවා විදුහල්පතිවරයාට. ඊළඟට ශිෂ්‍ය නායක නායිකාවන් කියන්න ඕනේ නැහැනේ. ඔබ දන්න ඔබ බුද්ධිමත්ව මොලේ පාවිච්චි කරලා බලන්න. සමහර ශිෂ්‍ය නායක නායිකාවන්ට අපි පොඩි අකමැත්තක් තියෙනවා. අපි කියනවා හරි පණ්ඩිතයි. එයා ගානට වැඩි. එයා දැන් තරමට වැඩි. එයාට මුල මතක නැහැ. ඔහොම කියනවනේ අපි. නමුත් කලක් යනකොට අපිට හිතෙනවා ඒ ශිෂ්‍ය නායකයා තමයි හරි. ඒ ශිෂ්‍ය නායකයාගේ භූමිකාව එයා හරියටම ක්‍රියාත්මක කළා. ඒ නිසා ඒ ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් පාසලට අමිල සේවාවක් වුණා කියලා සමහර විට අපි තේරුම් ගන්න පාසලෙන් ඉවත් වුණාට පස්සේ.
ඔවුනේ ඇත්ත කතාව ඕකනේ. හැබැයි සමහර ශිෂ්‍ය නායක නායිකාවන් 9ට පමණක් නායක නායිකාවන් වෙලා සාමාන්‍ය ශිෂ්‍යෝ විදියටම පාසලේ අධ්‍යයන කටයුතු වලදී හරි උත්සව අවස්ථාවලදී හරි ඒවා කඩාකප්පල් කිරීමේ චේතනාවක් නැතත් ඒවා ශක්තිමත්ව විධිමත්ව සාර්ථකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ශ්‍රම දායකත්වයේ ලබා නොදී සාමාන්‍ය ශිෂ්‍යයෙක් විදිහට හැසිරෙනව නම් ඒ ශිෂ්‍ය නායකයෝ නායිකාවගේ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා බලන්න ශිෂ්‍ය නායක නායකවන් තෝරගන්නකොට ඒකේ තියෙන ක්‍රමවේද එක එක පාසලනු චුට්ට වෙනස් වෙනවනේ. මුලින්ම අදාළ අංශභාර ප්‍රධානීන් නියෝජ්‍ය විදුහල්පතිවරු සහ විදුහල්පතිවරයා විශේෂයෙන්ම මොන පාලකද කියන්නේ විනය පාලකනේ. විනය පාලකට බාහිර දුරෝගිමක් තියෙනවනේ. විනය පාලකවරයාගෙන් සැදුණුනත් ශිෂ්‍ය නායක කමිටුවක් තියෙනවනේ. ඒ කමිටුව මගින් නිර්දේශ කරපු කියන්නේ එක සමහර ක්ලාස් ටීචර්ස්ලා මගින් ගන්නවා නිර්දිෂ්ට නම්. ඒ නිර්දිෂ්ට නම් අරගෙන මූලික පරීක්ෂණයක් පවත්වනවා. එයාලගේ පෞල් පසුබිම පව බලනවා. සමහරට පෞල් පසුබිම හොඳ නම් තීරණය කරන මෙයා ශිෂ්‍ය නායකවට හොඳයි. මොකද පෞල් පසුබිම හොඳ නම් ඒ දරුවෝ ඊටාම හොඳ දරුවෝ. පොඩි කලබලකාරී ගති ළමා වයසේදී තියෙන උන කලහකාරී ගති තිබුණට අම්මා දෙමව්පියන්ගේ පෞල් පසුබිම හොඳ නම් ඒ ශිෂ්‍යයා අපිට ඕන විදිහට වචනයක් දෙකක් කියලා හසුරවා ගන්න පුළුවන්. ඒක පූලික සාධකයක් කරගන්නවා තේරීමෙන්. එහෙම තෝරලා නිවැරදි තේරීමක් කරලා නිවැරදිව වගකීම් පවරනවා. ඒ ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් පාසල් අධ්‍යාපනයට, පාසලේ ක්‍රීඩාවල දියුණුවට, සමාජ කුසලතා සංවර්ධනය කරගන්න අද්විතීය සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගයම පාසලේ සංවර්ධනයට විශාල රුකුලක් වෙනවා. ඒ නිසා ශිෂ්‍ය නායක නායිකාවන් තෝර ගැනීමත් අනිවාර්යයෙන්ම ඊටාම නිවැරදිව කළ යුතු දෙයක් වෙනවා. ඒ තෝරා ගැනීම ඔබ දකිනවා. හිතන්න ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ වාණිජ්‍ය සංගමේ, සාහිත්‍ය සංගමේ, සමහරට වයිල්ඩ් ලයිෆ් ඇසෝසියේෂන් එක, ඒ වගේම ක්‍රීඩා සංගමේ මේ හැම සංවිධානයකම මේ හැම සංගමයකටම තෝරන කවුරුතර නිලධාරි මණ්ඩලය, සභාපති, උපසභාපති, භාණ්ඩාගාරික, ලේකම් තෝරනවනේ. ඒ තේරීමත් නිවැරදි වෙන්න ඕන. දැන් සාහිත්‍ය සංගමයට සාහිත්‍ය ගැන උනන්දුවක් දක්වන, කලාංශෙන් උසස් පෙළ හදාරන, කලාකාමී කැපවීමට හැකි කෙනෙක් සභාපතිවරයා වශයෙන් පත් කරොත් අපිට හොඳ කලා උළෙලක් දැක ගන්න පුළුවන්. හොඳ සාහිත්‍ය උළෙලක් දැක ගන්න පුළුවන්. හොඳ සාහිත්‍ය කාමීන් පාසලින් බිහි කරන්න පුළුවන්. සාහිත්‍ය රසවතුන් පාසලින් බිහි කරන්න පුළුවන්. ඇත්ත කතාව ඕකනේ. ඉතින් ඒසද අපි නිවැරදි තෝරා ගැනීමක් කරන්නට ඕන. ඒ සංගම්වල නිලධාරී මණ්ඩලයට නිවැරදි තෝරා ගැනීමක් කිරීමේ ප්‍රතිඵලය සමහරට ගුරු මණ්ඩලයේ පව මවිතරපත් කරමින් අද්විතීය ක්‍රියාකාරකම් රසක් පාසල තුල ගොල්ලෝ දක්වනවා. ඒගොල්ලන්ගේ තියෙන විපුල නිපුණතාවයන් රසක් පාසලේ ගුරු මණ්ඩලයේ දෙමෝපිය හමුවේ ඒගොල්ලෝ ප්‍රදර්ශනය කරලා ඊටාම අද්විතීය දරුකලක් මේ සමාජයට අනාගතේ නුදුරු අනාගතේ එළියට යනවා කියලා ප්‍රාර්ථනාවන් දල්වන ගුරු රුසා දෙමෝපියන් තුල. ඒ මොකද නිවැරදි තේරීම. ඒ තනතුරට සුදුසු නැති, ඒ තනතුරේ වැඩ කරන්න අකමැති, නැත්තම් කුසලතාවයක් කොහෙත්ම නැති අය තෝරාගත්තු මොකද වෙන්නේ? ඒ සංගමයත් ඉතිරිම භාවයට යනවා. එහෙම නෙවෙන්නේ. මම එක්තරා කාලෙක යනවා මගේ මිත්‍රයෙක් සමග දීතලා පැත්තේ පාසලකට. යනකොට ඒ පාසලේ අපි එක්කගෙන ගියන් පස්සේ ගියාම ස්ටාෆ් රූම් එකේ ස්ටාෆ් මීටින් එක. කියන්නේ ගුරු මණ්ඩලේ රැස්වීමක් විදුහල්පතිවරයා සමග. විදුහල්පතිවරයා ඒ ආසන ගියා අතින් සංඥාවක් දුන්න මෙයත් එක්ක ගිහිල්ලා යම් තැනක අපිට ඒ කියන්නේ විවේකාගාරේ වාඩි වෙන්න කියලා කොහොම හරි ඒ පණිවිඩය කලින් දීලාද මන් දන්නේ අපිට තේ පැන් සංග්‍රහයකුත් කරා ඉස්සෙල්ලා. පැය එකහමාරක් දෙකක් විතර අපිට ඉන්න උනා ඒ ගුරු මණ්ඩලේ රැස්වීම යනකම්. ඒක මුළු ගුරු මණ්ඩලේම රැස්වීම. හරිද? අපි දෙන්නට මතුවෙච්ච ප්‍රශ්න මොකක්ද දන්නවද? පාසලේක શબ્දයක්වත් නැහැ. ළමයි දැන් ගුරු මණ්ඩලේ සාමාන්‍යයෙන් පාසලක ගුරු මණ්ඩලේ රැස්වීමක් තියෙනකොට පන්ති කාමරවල ගුරුවරු නැහැනේ. ළමයි අයාලේ යනවනේ, කෑ ගහනවා, සින්දු කියනවා. ඒ සද්දබද්ද මුකුත් නැහැ. නිකන් හරියට අපි නිකන් හිතුවා මේ අද පාසලේ විභාගයක් පවත්වනවාද. ඉතින් විභාගයක් පවත්වනවා නම් ගුරුවරු සුපරීක්ෂණේ ඉන්නම ඕනනේ. ගුරුවරු නැහැ. විභාගයක් පවත්වන්නෙත් නැහැ. නමුත් පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුත් වෙනවා. ඉගැන්වීමේ ශබ්දබද්ද හැරුණා වෙන ළමයිගේ අනවශ්‍ය ශබ්ද මුකුත් නැහැ. හරිම නිහඬයි.
අපි පුදුම වුණා. පස්සේ තමයි අපි විදුහල්පතිවරු ඇවිල්ලා අපිට විස්තරය කිව්වා. ඒ කියන්නේ එදා රැස්වීම තුළ තියෙන්නේ ඊළඟ ටර්ම් එකේ ඊළඟ අධ්‍යයන කාලය තුල පාසලේ අධ්‍යයන වැඩ කටයුතු සැලසුම් කරගන්න මූලික රැස්වීමලු. ඉතින් අපි කිව්වා දැන් කොහොමද සර් මේ ඉස්කෝලේ දැන් මේ පන්තිලේ ළමයි ඉගෙන ගන්නවනේ මොනවද කරනවද මේ? ඔව් ළමයි ඉගෙන ගන්නවා කිව්වා. මොකද්ද කරලා තියෙන්නේ? ශිෂ්‍ය නායක නායිකාවන්ට දුන්නා එදා දවසේ ගුරු මණ්ඩලයේ භූමිකාව රඟපාන. ඔයාලා පිළිගන්න කිව්වට ප්‍රධාන ශිෂ්‍ය නායක විදුහල්පති. තේරුණාද? එයා මේ විදුහල්පති කාමරේ නොවේ විදුහල්පති කාමරේ අසල එයා වෙනම මේසයක වැඩ කරනවා. විදුහල්පතිවරගේ රාජකාරියත් එයා කරනවා. නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට පත් කරලා. සබ්ජෙක්ට් වයිස් ගුරුවරයන් වශයෙන් උගන් මේ ශිෂ්‍ය නායක නායිකාව. අදාළ එදා දවසේ උගන්වන්න තියෙන පාඩම තමයි උගන්වන්නේ. කලින් ඉතින් පුහුණුකුත් දීලා ඇති. තේරුණාද? පාඩම උගන්වනවා. ළමයි ඉගෙන ගන්නවා. පාඩම් සරහන් ලියනවා. සියල්ල වෙන බලන්න. ඒතකොට ඉස්කෝලේ ගුරු මණ්ඩලයේ සාකච්ඡාවක් කරනවා. අධ්‍යයන කටයුතු කරනවා. බලන්න නිවැරදි ශිෂ්‍ය නායක තෝරා ගැනීම. නිවැරදි තෝරා ගැනීම. ඒ නිසා මේ තෝරා ගැනීම අපේ මුළු ජීවිතවලටම බද්ධ වෙච්ච සංකල්පයක් කියන එක අමතක කරන්න එපා. තේරුණාද? අපේ පෞද්ගලික ජීවිතේ අපි විවිධ තෝරා ගැනීම කරනවානේ. අපේ මිත්‍රයන් තෝරා ගන්නවා. අපේ සහකරුවන් සහකාරියන් තෝරා ගන්නවා. අපේ පෞද්ගලික වාහන ධාවනය කරන පෞද්ගලික රීදුරන් තෝරා ගන්නවා. මෙහෙකාර මහත්මීන් තෝරා ගන්නවා. මේ සෑම තෝරා ගැනීමක්ම අපි නිවැරදිව කළොත් අපේ ජීවිත සාර්ථකයි. ඒ වගේ තමයි ව්‍යාපාරවල තෝරා ගැනීම අතිශය වැදගත්. කවුද මේ තෝරගන්නේ? සේවකයන්. ඔබ අහලා තියෙනවා ව්‍යාපාර ලෝකයේ ඇතැම් ව්‍යාපාර ඇති කරන්නෙත් සේවකයෝ. ඇතැම් ව්‍යාපාර නැති කරන්නෙත් සේවකයෝ. හවුද නැද්ද? ඔව්නේ. දැන් සමහර ඕගොල්ලෝ අහලා තියෙන පවුල්වල ඉතා ධනවත් පවුල්. දෙමෝපියන් මහා පරිමාණ වතු හිමියෝ. තේරුණාද? උපතින්ම සල්ලි භාගෙ තියෙන අය, දීපල වස්තුව තියෙන අය. නමුත් ඒ දෙමව්පියන්ගේ අභාවයත් සමගම ඒ පවුල පිරිමි දරුවෝ වසර 3ක් 4ක් 5ක් තුල ඒ දීපල සියල්ල නැති බංගාස්ථාන කරන්නේ නැද්ද? කරනවා. මම දන්න කීප දෙනෙක් ඉන්නවා. මම දන්න දැන් මතකේ ඉන්න කෙනෙක් ඉන්නවා. අවුරුදු 5 තුල අය මල්ලි හොඳට මොකද උනේ? දීපල එකින් එක වික්කා, විනෝද වුණා, ගමන් ගියා, වාහන ගත්තා, වාහන හප්ප ගත්තා, විවිධ අනවශ්‍ය වැඩ කළා. අවසානයේ ඒගොල්ලෝ ඒ බංගලාවේ තාත්තලා උපද්දව ගත්ත කළුවර ලීයෙන් හදපු ගෘහ භාණ්ඩ එකින් එක විකුණන්න පටන් ගත්තා. අවසානයේ බංගලාවත් විකුණලා දැම්මා. අවසානයේ කුලී නිවාස වලට වැටුණා. ඔය ඒ වගේ උදාහරණ තියෙ ඔයගොල්ලෝ අහලා ඇතිනේ. තේරෙනවද මොකද? ඒක තෝරා ගැනීම ප්‍රශ්න. තෝරාගෙන ඒක දෙමෝපියන් මිය ගියන් පස්සේ ඒ දෙමෝපියන්ගේ දරුවෝ නිවැරදි යාළුවන් තෝරගත්තේ නැහැ. තෝරගත්තේ වැරදි යාළුවන්. යාළුවගේ වැරදි උපදෙස් මත වැරදි ක්‍රියාකාරකමකට පෙළඹුණා. තියෙන මුදල් මදි වුණා. දීපල විකුණන්න ගත්තා. එතනත් තෝරා ගැනීම ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සමහර විට දෙමව්පියෝ මිය ගියාම දෙමව්පියන්ගේ දීපල තිබුණට වඩා හොඳින් සුරක්ෂිත කරනවා. ඒ ධනෙ තව තවත් වර්ධනය කරනවා. ඒ නිවැරදි සේවකයින් නිවැරදි මිත්‍රයින් තෝරා ගැනීම ප්‍රතිඵලයක් නිසා. තේරුණාද? ඒ වගේ ව්‍යාපාර වලට හොඳම සේවකයෝ තෝරගත්තොත් ඒ ව්‍යාපාර කෙටි කලකින් මහා පරිමාණ කීර්තිමත් ව්‍යාපාර බවට පත් වෙනවා. වැරදි සේවකින් තෝරගත්තොත් ඉක්මනින් බංකොලොත් ව්‍යාපාර බවට පරිවර්තනය වෙනවා. ඔක තමයි ඇත්ත කතාව. ඒ නිසා විශේෂයෙන්ම ව්‍යාපාරයක පැවැත්ම ව්‍යාපාරයක ජීවය සේවකින් විය හැකියි. ඒ නිසා සේවකයන් නිවැරදිව තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ දැනුම, කුසලතා, ආකල්ප, ඒ වගේම සුදුසුකම්. ඒ කියන්නේ අධ්‍යාපන සහ වෘත්ති සුදුසුකම්. දැනුම, කුසලතා, ආකල්ප, සුදුසුකම් කියන මූලික සාධක හතර ඔස්සේ වඩාත්ම යෝග්‍යතම සේවකයින් නිවැරදිව තෝරාගෙන ඒ තනතුරු වලට අනුයුක්ත කර ගැනීම තුල ඉතා කැපවීමෙන්, ඉතා හික්මීමෙන්, ඉතාම සහයෝගයෙන් දූරදර්ශී ආකල්ප පෙරදරි කරගෙන ඒ සේවකයන් කායිකව හා මානසිකව ශ්‍රමය වැය කරනවාමයි. ඒ ව්‍යාපාර කිසිම බලවේගයකට යට කරන්න බෑ. ඒ ව්‍යාපාර අනිවාර්යයෙන්ම කර්මාන්තය තුල පෙරමුණ ගත්ත නායකත්වයට පත් වන ව්‍යාපාර බවට පත් වෙනවාමයි. දැනුම, කුසලතා, ආකල්ප, සුදුසුකම් කියන සාධක නොසලකා
පෞද්ගලික හිතවත්කම් මත පෞද්ගලික සම්බන්ධතා මත සේවකයින් තෝරාගත්තොත් ඒක වැරදි තෝරා ගැනීමක් වෙනවා කියන එකේ කිසිම සැකයක් නැහැ. ඒ වැරදි තෝරා ගැනීම මත අනිවාර්යයෙන්ම දිගු කාලයක් නැහැ. කෙටි කාලීනව ව්‍යාපාරයේ පැවැත්ම අවසාන වෙනවාමයි. පැහැදිලිද? ඒ නිසා නිවැරදිව සේවකයින් තෝරා ගැනීම තුළින් ව්‍යාපාර පැවැත්ම ඒ වගේම සාර්ථකත්වය ලාභදායීත්වය විශාල වෙළඳපොළ කොටසක් ග්‍රහණය කර ගැනීම කීර්තිනාමය වර්ධනය කර ගැනීම ලාභ වර්ධනය කර ගැනීම ආදී සෑම අංශයකින්ම සාර්ථක ව්‍යාපාර බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා සේවකයන් තෝරා ගැනීම කියන්නේ අපි කියන්නේ දැලිපිහින් කිරි කනවා වගේ වැඩක් කියලා ඒ වගේ තමයි. මොකද නිවැරදි සේවකයෙක් තෝරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම සමහර විට එයම තමයි ව්‍යාපාරයේ මොකද අවසානයේ ව්‍යාපාරයේ බංකොලොත් මාවතට වැටිලා ඉක්මනින් බංකොලොත් භාවයට පත්වීමේ ප්‍රධානම සලකුණ වෙන්නේ වැරදි සේවකයෙක් තෝරා ගැනීම. ඒ නිසා මේ සේවකයින් තෝරා ගැනීම ඉතාම නිවැරදිව සූක්ෂමාකාරයෙන් කළ යුතු කාර්යයක් කියන එක මතක කරන්න එපා. අපි මුලින්ම බලමු මේකේ නිර්වචනය වඩා හොඳම නිර්වචනය මම හිතන්නේ මේ දීලා තියෙන්නේ සිලෙක්ෂන් කියන එකේ ආකර්ෂණය කරගත් අයදුම්කරුවන් අතුරෙන් වඩාත් යෝග්‍යතම පුද්ගලයින්ගෙන් රැකියා බෑර්තු පිරවීමට තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි තෝරා ගැනීම කියන්නේ. තීරණය කිරීම. තේරෙනවද? තාම බඳව ගත්තේ නැහැ. තීරණය කරනවා විතරයි. එමනම් ආකර්ෂණය කරගත් අයදුම්කරුවන් අතුරෙන් වඩාත් යෝග්‍යතම හොඳයි ඉන්න ඒකනුත් යෝග්‍යතමයි. බෙස්ට් වඩාත් යෝග්‍යතම පුද්ගලයින්ගෙන් රැකියා බෑර්තු පිරවීමට රැකියා බෑර්තු සම්පූර්ණ කිරීමට තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි තෝරා ගැනීම කියන්නේ. පැහැදිලිද? ඔක බොහොම සරල භාෂාවෙන් කෙලින්ම හදවතට වදින්නම ඔය අර්ථකථනය තියෙනවනේ. තේරුණාද? ආකර්ෂණය කරගත් අයදුම්කරුවන් නැත්නම් නවක රැකියා අපේක්ෂකයන් කියන්න පුළුවන් මෙතනට. අයදුම්කරුවන් නැත්නම් නවක රැකියා අපේක්ෂකයන්ගෙන් නැත අතුරෙන් වඩාත් යෝග්‍යතම පුද්ගලයින්ගෙන් රැකියා බෑර්තු සම්පූර්ණ කිරීමට තීරණය කිරීමේ ක්‍රියාවලිය. එහෙනම් රැකියා සඳහා බඳවා ගන්න තීරණය කිරීමේ ක්‍රියාවලියකොත් ඒත් හරි. තේරෙනවද? ඒක තමයි තෝරා ගැනීම කියන්නේ. මෙන්න තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක කීපයක්ම තියෙනවා. මූලික සාධක 4යි. තෝරා ගැනීමේදී මූලික සාධක 4ක් පදනම් කරගෙන තමයි තෝරා ගැනීම කරන්නේ. මේ සාධක 4 කරේ අවධානය යොමු කරලා මේ සාධක 4 අනුව බරතැබීමක් කරලා තමයි නිවැරදි සේවකව තෝරගන්න ඕනේ. පළවෙනි එක තමයි දැනුම. පළවෙනි එක තමයි දැනුම knowledge. දැනුම අවශ්‍යයි. යම් තනතුරු වලට නැත්නම් ඕනෑම තනතුරකට පත්වන පුද්ගලයෙකුට ඒ තනතුරට අදාළව ඉටු කළ යුතු කාර්යයන් වඩා සඵලදායකව හා කාර්යක්ෂම ලෙස නිවැරදි ආකාරයට සඵලදායකව හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට නම් ඒ විශේෂේෂ්ඨය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතුයි. ඒ ප්‍රමාණවත් දැනුමක් ඇති අයෙක් දැයි හඳුනාගෙන තමයි තෝරා ගැනීම කළ යුතු. එහෙම නැත්නම් වැරදි තෝරා ගැනීමක් වෙනවා. නිදසුනක් වශයෙන් අපි හිතමු කර්මාන්ත ශාලාවක් හිතන්නකෝ. ඒකේ යකඩ ද්‍රව්‍ය භාවිතා කරලා හදන විවිධ යන්ත්‍රෝපකරණ තියෙනවා. ඒතර ඔතනට ඉංජිනේරුවෙක් අවශ්‍යයිනේ. ඒ ඉංජිනේර සිවිල් ඉංජිනේරුවෙක් තෝරගෙන හරියන්නේ නැහැ. සිවිල් ඉංජිනේරුවකම ගොඩනැගිලි කර්මාන්තය සම්බන්ධ දක්ෂතා තියෙන ඉංජිනේරුවෙක් නේ. තේරෙනවද? ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරත් තරම්ම සාර්ථක නැහැ. එයා විදුලි කාර්මික ශිල්පයේ පිළිබඳ විශේෂඥයෙක්. එතනට ඕනේ මෙකැනිකල් ඉංජිනේර කෙනෙක්. යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්. තේරෙනවද? මොකද යාන්ත්‍රික ඉංජිනේරුවරයාට තමයි යන්ත්‍රෝපකරණ පිළිබඳ සම්පූර්ණ විශේෂඥ දැනුමක් තියෙන්නේ. ඒ විශේෂඥයාගෙන් උපදෙස් සහ මඟ පෙන්වීම අනුව තමයි වඩා තත්වයෙන් උසස් අනර්ග තත්වයේ යන්ත්‍රෝපකරණ නිර්මාණය කරලා අපට වෙළඳපොළ දිනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ ඒ තනතුරේට පැවරෙන රාජකාරී තියෙනවනේ. තනතුරට පැවරෙන්නේ නැත්නම් කටයුතු හා රාජකාරී. කටයුතු කියන්නේ මූලික කාර්යයන්. ටාක්ස් කියන එක මතකයිනේ. අපි මුල්ම පාඩමේදී කතා කරා. රැකියාවක් නිර්මාණය වෙන්නේ කරුණු තුනකින්. ටාක්ස්, duties and responsibilities. මතකනේ? ටාක්ස්, duties and responsibilities.
මේ තුනේ එකතුව තමයි රැකියාවක් කියන්නේ. ටාක්ස් කියන්නේ මූලික කාර්ය හෝ කටයුත්ත. නැත්නම් කටයුතු කීපයක් වෙන්න පුළුවන්. මූලික කාර්ය හෝ කටයුතු. ඒ කියන්නේ කිසියම් රැකියාවකට අදාළව වචනයෙන් විස්තර කළ හැකි වන ආකාරයෙන් කළ යුතු මූලික ක්‍රියාව තමයි කාර්ය කියන්නේ. රාජකාරීන් එහෙමත් කාර්යභාරයන් කියන්නේ මූලික ක්‍රියාව හා සබැඳුව ඉටු කිරීමට සිදුවන අතිරේක ක්‍රියාකාරකම් සමූහයක් රාජකාරී. වගකීම් කියන්නේ පැවරුණු කාර්යයන් නිසියාකාරව ඉටු කර ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කිරීමට ඇතිවන බැඳියාව මතකයිනේ. එහෙමනම් කිසියම් තනතුරකට අදාළ කාර්යභාරය නැත්නම් රාජකාරීන් සහ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය විෂයානුබද්ධ දැනුම ඇති සේවකයින් තෝරාගත යුතු. විෂයානුබද්ධ දැනුම විෂයට අදාළ මම කිව්වේ යාන්ත්‍රික කර්මාන්තශාලාවක යන්ත්‍ර නිෂ්පාදනය කරන අවස්ථාවකදී එතනට යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් මිසක සිවිල් ඉංජිනේරුවෙක් වැඩක් නැහැ. මැරන් ඉංජිනේරුවරයෙක් අපි හිතමු නාවක කටයුතු සම්බන්ධයෙන් වැඩක් නැහැ. තේරුණාද? ඒ වගේම විදුලි කාර්මික ඉංජිනේරුවෙක් වැඩක් නැහැ. යාන්ත්‍රික ඉංජිනේරුවෙක්ම විය යුතුයි. එහෙනම් විෂයානුබද්ධ දැනුමක් ඇද්දයි තහවුරු කරගෙන තමයි තෝරා ගැනීම කළ යුත්තේ. එවන් තෝරා ගැනීමක් තමයි නිවැරදි තෝරා ගැනීමක් වෙන්නේ. පැහැදිලි නේද? රයිට්. අපි චූට්ටක් ලියමු දැන්ට තනතුරෙහි කාර්ය ටාක්ස් එක කියන එක කාර්ය අනික කාර්යභාරය නැත්නම් රාජකාරී ඩියුටිස් කියන එක. රාජකාරී හා වගකීම් ඉටු කිරීමට අවශ්‍ය විෂයානුබද්ධ කියන්නේ විෂයට අදාළව කියන එක. විෂයානුබද්ධ දැනුම සහිත අපේක්ෂකයින් පමණක් වෙන සම්බන්ධකමට බෑ. ඥාති සම්බන්ධ ඒ වැඩක් නැහැ. පමණක් තෝරාගත යුතුයි. පළවෙනි කතන්දරේ දැනුම තියෙන්න ඕන. විෂයානුබද්ධ දැනුම. සබ්ජෙක්ට් වයිස් නොලෙජ් එක තියෙන්න ඕන. දැන් මාකටිං මැනේජර් කියන තනතුරට නම් අනිවාර්යයෙන්ම මාකටිං ස්පෙෂල් ඩිග්‍රියක් කරපු කෙනෙක්. නේ දැන් අලවිකර උපාධිය තියෙනවනේ. ඒක විශේෂ උපාධියක් වශයෙන් කරපු කෙනෙක්. ඒ වගේම මේ ශේෂ්ඨ වසර කීපයක පළපුරුදු කෙනෙක් තමයි දැනුම තියෙන්නේ. ඒකට අපි හිතමු මම කර උපාධිය BCom Bachelor of Commerce ඩිග්‍රිය කරපු කෙනෙකුත් තරම් සාර්ථක වෙන්නේ නැහැ. අපිත් මාකටිං කළාට අපි ස්පෙෂලායිස් කළේ නැහැ නේ. තේරෙනවද? ඒ නිසා මේ දැනුම කොහොම එතනට අනිවාර්යයෙන්ම අපි සම්බන්ධ කරගන්න ඕනේ. දෙවැනි එක තමයි කුසලතා. ස්කිල්ස් කියන එක කුසලතා. මේ කියන්නේ මොකද්ද? විවිධ වූ හැකියාවන්. මේ කුසලතා එකිනෙකාට වෙනස්. ඒක අපිට කියන්නේ දැනුම කියන එක දෙන්න පුළුවන්. කිසියම් පාඨමාලාවකින්, උපාධි පාඨමාලාවකින්, නැත්නම් වෙනත් වෘත්තිමය පාඨමාලාවකින් නැත්නම් පාසල් අධ්‍යාපනය තුලින් පවා දැනුම දෙන්න පුළුවන්. තේරුණාද? නමුත් කුසලතාවයේ ඒ පාඨමාලාවලින් දෙන්න උත්සාහ කරනවා. කලාට කුසලතාවය කියන එක අදාළ පුද්ගලයා විසින් වැඩි දියුණු කරගත යුතු දෙයක්. නැත්නම් යම් පුද්ගලයන් සොකීය උත්සාහයෙන් Taman ඉගෙනගත්ත දැනුම, අත්දැකීම්, නිරීක්ෂණ, පරීක්ෂණ, සමීක්ෂණ විවිධ දේවල් අනුසාරයෙන් එක එක පුද්ගලයන් විසින්ම වැඩි දියුණු කරගත් තමා සතු දක්ෂතා තමයි කුසලතා කියන්නේ. ඒ නිසා මම කිව්වේ මේවා එකිනෙකට වෙනස්. තේරෙනවද? මේවා එකිනෙකට වෙනස්. දැන් එකම වෛද්‍ය විද්‍යාලයෙන් පිටවෙච්ච වෛද්‍යවරු දෙන්න එකම වෛද්‍ය උපාධියනේ. එකම කතිකාචාර්යවරුන්ගෙන් අධ්‍යාපන දිනුම ලැබලා තියෙන්නේ. දැනුම සමාන වෙන්න එපයි. නමුත් ඒ දෙන්න පෞද්ගලික වෛද්‍ය සායන දෙකක් දාගෙන බෙහෙත් කළොත් ටික කලකින් එක වෛද්‍යවරයෙක් ජනප්‍රිය වෙනවා වන් ෂොට් කියලා. එහෙමනේ. වන් ෂොට් කියලා කියන්නේ මොකක්ද ඒකේ හේතුව? ඒක නගෞරව කරනව නෙවෙයි කියන්නේ. බොහොම ලෙන්ගතු ආමන්ත්‍රණයක් ගමේ මිනිස්සුන්ගේ නේ. මොකද්ද වන් ෂොට් කියන්නේ? එකවරයි බෙහෙත් ගන්නවා.
ඒ සර්ගෙන් ඒ දොස්තර මහත්තයාගෙන් එකපාරේ බෙහෙත් ගන්න. ලෙඩේ සනීප වෙනවා. එහෙමනේ කියන්නේ. අර වෛද්‍යතුමාද එයාගෙන් තුන් පාරක් ගන්න ඕන. එයාත් හොඳ හැබැයි තුන් පාරක් එයා එන්න කියනවා. නැත්නම් දෙපාරක් එන්නම කියනවා. දෙවෙනි සැරේත් එන්නම කියනවා. දෙවෙනි සැරේ බෙහෙත් දීලා තමයි හොඳ වෙන්නේ. මොකද්ද මේකට හේතු? කුසලතා. ඒ කියන්නේ අර අපි දැන් වන් ෂොට් කියලා බොහොම ලෙන්ගතුව හඳුන්වන දොස්තර මහත්තයා ඉගෙනගත්ත තියෙනවනේ මාත්‍රාව. ඒ මාත්‍රාව එයා බලනවා මේ පුද්ගලයාගේ ඇඟ දිහා බලමු. ශරීර කූඩුව දිහා බලුවම. ශරීරයේ බර හිතන්න පුළුවන් මනින්න දෙයක්වත් නැහැ. හරිද? එයාගේ ගැමි ජීවන රටාවද? නාගරික ජීවන රටාවද? ආහාර පාන කන බොන විදිය. ඒ ඔක්කොම ටික එයා తీරනවා මේ මාත්‍රාව මෙයාට වැඩිපුර දෙන්න ඕන. මෙයාට අඩුවෙන් දෙන්න ඕන. ඒක තමයි එයාගේ හැකියාව. කුසලතාවය. ඒක තමයි එයාගේ එක සැරෙන් ලෙඩ සනීප වෙන්නේ. අරය ඒ ඉගෙනගත්ත මාත්‍රාව ඒ දියුරම දෙනවා. ඉතින් මොකක්ද හේතුව? එහෙනම් මේ කුසලතාවය කියන්නේ කවුද ඇති කරගෙන තමන්මයි. වෛද්‍ය උපාධිය ලැබු දැනුම පදනම් කරගෙන හරිද? තමන් ලැබු අත්දැකීමත් එක්ක තමන් ඒ දිය යුතු මාත්‍රාව බොහොම අපූර්වට වෙනස් කරලා ගලපලා දෙන එක එක රෝගියානු. ඒක තමයි කුසලතාවය කියන්නේ. එහෙනම් තමන් ඒ කියන්නේ ඉගෙනගත්ත දැනුම පළපුරුද්ද පරීක්ෂණ නිරීක්ෂණ සමීක්ෂණ අධ්‍යක්ීම් ඔස්සේ ඇති කරගන්නා වූ විශේෂිත දක්ෂතා තමයි කුසලතා කියන්නේ. ඒ කුසලතාත් අවශ්‍යයි. කුසලතා පූර්ණ සේවකයට ඒ කියන්නේ කුසලතා පූර්ණ සේවකයෙක් කියන්නේ බොහොම ෆ්ලෙක්සිබල් වර්කර් කෙනෙක්. නම්‍යශීලී සේවකයෙක්. කුසලතා පූර්ණ සේවකයට ඕනෑම තනතුරක වැඩ කරන් දුන්නොත් එයා වැඩ කරනවා. එයාට කුසලතා තියෙනවා. එයා දන්නවා මේ තනතුරේ වැඩ කරන්න මේ විදියටයි. මෙයත් එක්ක වැඩ කරද්දි මම පරිස්සම් වෙන්න ඕන. මෙයත් එක්ක වැඩ කරද්දි මම පරිස්සම් වෙන්න ඕනේ නැහැ. මට එයාට රාජකාරියෙන් කොටසක් බාර දෙන්න පුළුවන්. මෙයාට බෑ බාර දුන්නත් මම පස්සෙන් ගිහලා බලන්න ඕන කරනවද කියලා. අන්න කුසලතා. අන්න කුසලතා. මොන හරි වරදක් වුණාම හිල කළමනාකරණයට වගවීමේදී ආ කියනවා මෙයා ඉතින් පුළුවන් කිව්වා මං ඒ නිසා දුන්නා ඒකයි මං දුන්නේ. එහෙම කියලා බෑ. මට සෙන්ස් එකක් තියෙනවා. මට දැනුමක් තියෙනවා. මෙයා කිව්වට මෙයාට මේක තනියම කරන්න බෑ. මගේ අත්උදව් ඕනේ වරින් වර. ඒ නිසා මම ඒ අත්උදව් දෙන්න ඕනේ. දීලා තමයි මට යාගෙන් වැඩ ගන්න පුළුවන්. හැබැයි කලක් ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම සීරියසක් දක්ෂයෙක් වෙයි තාම නැහැ. ඒක මට දැනෙන්න ඕන. තේරෙනවද? ඒ නිසා කුසලතා කියන එක අවශ්‍යයි. මොකද කුසලතා කියන කුසලතා පූර්ණ පුද්ගලයෙක් නම් එයාට ඕනෑම රැකියාවක ඕනෑම කාර්යයක් ඕනෑම රාජකාරියක් වගකීමක් සම්බන්ධයෙන් අපූර්වට හැඩගැහෙන්න පුළුවන්. ඕනෑම ටාක්ස් එකකට කාර්යයකට ඕනෑම රාජකාරියකට ඩියුටි එකකට ඕනෑම වගකීමකට රෙස්පොන්සිබිලිටි එකකට එයාට පහසුවෙන් අවතීර්ණ වෙන්න පුළුවන්. නිවැරදිව අවතීර්ණ වෙන්න පුළුවන්. නිවැරදිව අවතීර්ණ වීම තුළ එයාගෙන් නිවැරදි ශ්‍රම ඵලදායීතාවයකට දායකත්වයක් අපට ලබා ගන්න පුළුවන්. ඒක තමයි අනිවාර්යයෙන්ම නිමෙවුම් වල ගුණාත්මක බව. අඩුම යදොම් වලින් වැඩිම නිමෙවුම් බිහි කර ඉහළ ඵලදායීතාවයක් අත් කරගෙන සාර්ථක ව්‍යාපාරයක් බවට ඇදගෙන යාමට අවශ්‍ය බලය, ජවය ලබා දෙන්න යන්නේ කුසලතා පූර්ණ සේවකයා. තේරුණාද? රයිට්. අපි මෙහෙම කෙටියෙන් ලියමු. දැනුමත් බලපාන. දැනුම නැත්තම් කුසලතා වර්ධනය කරගන්න බෑ. හැබැයි ඒක තමන් විසින් ඇති කරගන්න ඕන. දැනුමෙන් අපිට දෙනවා ආයුධ නේ. සටන් කරන්න ඕන අපි. අන්න ඒ වගේ දැන් මේ කියන්නේ. උපාධියෙන් අපිට දැනුම දෙනවා. තේරුණාද? දැනුම දුන්නට දැනුම ඇප්ලයි කරනවා අපි. දැනුම අත්දැකීම. තමන් ලැබුව අත්දැකීම. පළපුරුද්ද. දැනුම අත්දැකීම පළපුරුද්ද. ඒ වගේම සමීක්ෂණ. තමන් විසින් කරපු සමීක්ෂණ වෙන්න පුළුවන්, වෙනත් අය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. වෙනත් අය කරපු සමීක්ෂණයක ප්‍රතිඵල තමන් අධ්‍යයනය කිරීමෙන් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සමීක්ෂණ. තමන් විසින්ම කරන්න කියලා නීතියක් නැහැ. අනික නිරීක්ෂණ ආදිය ඔස්සේ යමක් නිවැරදිව ඉටු කිරීමට පුද්ගලයන් දක්වන සොයන් තමන් විසින්ම දක්වන සොයන් දක්ෂතාවන්ය. මොක තමයි කුසලතා කියන්නේ. අපි එවැනි සොයන් දක්ෂතා තියෙනවද කියලා හොඳට
අධ්‍යයනය කළ හොඳට තේරුම් අරගෙන එවැනි කෙනෙකුට තමයි අපි නැඹුරු වෙන්න ඕන. එවැනි කෙනෙක් තමයි අපි රැකියාවකට අපොයින්ට් කරන්න මොකද වෙන්නේ? වැඩිපුර නැඹුරු වෙන්නට ඕන. ඒක තමයි අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ අඩිතාලම වෙන්නේ. ආරම්භක අඩිතාලම වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි ආකල්ප. ඇටිටියුඩ්ස් කියන එක ආකල්ප. මේකත් අත්‍යවශ්‍යයි. ඇටිටියුඩ්ස් කියන එක ආකල්ප. අපි ගොඩක් වෙලාවට මේ ආකල්ප වලට ලොකු බර තැබීමක් කරන්නේ නැහැනේ. අපේ පෞද්ගලික ජීවිතවලදී පවා අපි සහකරුවන් තෝරා ගැනීමේදී වෙන්න පුළුවන්. ඥාතීන් තෝරා ගැනීමේදී, අපි මිත්‍රයින් තෝරා ගැනීමේදී ඔවුන් සතු ආකල්ප වලට අපි බර තැබීමක් කරන්නේ නැහැ. නැත්නම් අපි ඒ ආකල්ප වලට අපි ලකුණු දෙන්නේ නැහැ. ලකුණු නොදීම අපි ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නවා. අපේ ජීවිත අසාර්ථක වෙනවා හින්දා. තේරුණාද? දැන් සමහර විට සමහර අවස්ථාවල යම් අවස්ථාවල කතා වෙනකොට අපි දන්න කෙනෙක් කියන්න පුළුවන් මගේ නම් ප්‍රතිපත්තිය මට කොහේදී හරි මග තොටේදී හෝ පොදු මගේ ප්‍රවාහන සේවකදී හරි අනුන්ගේ මුදල් පසුම්බියක් ලැබිලා සල්ලි කීයක් තිබුණත් රුපියල් 1000ක් වුණත් කමන්නේ කෝටියක් වුණත් කමන්නේ මම ඒක අපහු දෙන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. මං හොරකම් කරලා නෙවෙයි. මට නිකන් හම්බෙච්ච දෙයක්. අපි මේ වගේ කතාවක් කියනවා කියලා. දැන් මොකද කියන්නේ? එයාගේ ආකල්ප හොඳයිද? එයාගේ ධනාත්මක ආකල්ප තියෙනවද? නැහැ. මං කියන්නේ ඒකම ඇති එයාව ධනාත්මක ආකල්ප සහිත කෙනෙක්ද ඍණාකල්ප සහිත කෙනෙක්ද කියලා තීන්දුව කරන්න. මම මේ පෙන්නේ පුංචි එක උදාහරණයක්. ඒ වගේ අපි විශේෂ රැකියා අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයකට දාලා ඉන්ටර්විව් කරද්දී අපිට විවිධ ක්‍රම තියෙනවා. විවිධ ක්‍රමවේද තියෙනවා. ඒගොල්ලන්ගේ හැඟීම්, ඒගොල්ලන්ගේ ආකල්ප ධනාත්මකද ඍණාත්මකද කියලා බලන්න පුංචි ප්‍රශ්නයක් දෙකක් දෙනවා. නැත්තම් පුංචි කේස් ස්ටඩි එක අපි දෙනවා. දීලාගෙන කොහොමද මේ වගේ ප්‍රශ්නකට මුහුණ දෙන්නේ? එයාගේ දෙන උත්තරත් එක්ක අපිට තීරණය කරත හැකි එයා ධනාත්මක ආකල්ප තියෙන කෙනෙක්ද නැත්නම් ඍණාත්මක ආකල්ප තියෙන කෙනෙක්ද? මොකද අපිට වඩා වටින්නේ ධනාත්මක ආකල්ප වලින් පිරිච්ච සේවකයෝ. හේතුව ඒ ධනාත්මක ආකල්ප තියෙන කෙනා සාධාරණයි, යුක්ති සහගතයි, ප්‍රතිපත්තිගරුකයි, විනයගරුකයි. ඔබ පිළිගන්නවද? ඕනම සමීක්ෂණයක් කරලා බලන්න. ධනාත්මක ආකල්ප වලින් පිරිච්ච පුද්ගලයෙක් නම් එයා යුක්ති සහගතයි, ප්‍රතිපත්තිගරුකයි, විනයගරුකයි, සාධාරණයි. එයා සාධාරණ බවට එයා මුල් තැන දෙනවා. එයා විනයගරුක බවට මුල් තැන දෙනවා. යුක්ති සහගතව වැඩ කරන්න එයා පෙළඹෙනවා. තේරෙනවද? එයා හරීම අවංකයි. ඔකද මැත්ත කතාව. ඒ නිසා අපි බලන්න ඕනේ පුළුවන් තරම් මේ ධනාත්මක සිතුවිලි, ධනාත්මක ආකල්ප වලින් පිරිණු හදවත් තියෙන පුද්ගලයන්, රැකියා අපේක්ෂකයින් තමයි අපේ සේවාදායකින් කරගන්න ඕනේ. එවැනි සේවාදායකින් සමග තමයි අපිට එක පවුලක් වගේ, එක රැකියා පවුලක් විදියට ශක්තිමත් බැඳීම් වලින් යුතුව අපේ ව්‍යාපාරය ඉතා ඉදිරියට ඉතා ඉහළ මට්ටමකට ගෙන යන ගමන අපට ගමන් කරන්න පහසු වෙන්නේ මෙවැනි ධනාත්මක ආකල්ප සහිත සේවකයන් නම් පමණයි. ඒ නිසා ධනාත්මක ආකල්ප සහිත සේවකයන් හඳුනාගෙන ඔවුන් තමයි අපි තනතුරට පත් කරගන්න උත්සාහ කරන්නට ඕනේ. තේරෙනවද? එහෙනම් අපි කෙටියෙන් ලියමු. ධනාත්මක ධනාත්මක හැඟීම් හා සිතුම් පැතුම් සහිත සේවකයින් උපක්‍රමික ලෙස උපායශීලීව අපි හඳුනා ගන්න ඕන. උපක්‍රමික ලෙස හඳුනාගත යුතුයි. උපක්‍රමික ලෙස හඳුනාගත යුතුයි. බොහොම ටැක්ට්ෆුලි කරන්න පුළුවන්. දැන් මේ සේවකයා අවංකද? මෙයාට හොරකමක් කරන්න අවස්ථාව ලැබුණොත් මෙයා හොරකම් කරනවද? ආයතන දීපල වංච කරයිද? ආයතන නිෂ්පාදන රහස් සල්ලි වලට බාහිර අයට ලබා දෙයිද කියලා දැනගන්න ඕන නම් අපි ඇත්ත එක සෝද වෙනවා. මම නම් ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්නේ මම සෝද වෙනවා. මිත්‍ර සීලෙලා අපි කතා කරලා ඉතින් අපි තුමු එයාගේ අහන ගම්පලාතිය අහනවනේ සාමාන්‍යයෙන්. එයා කියනවා රායියෝ මමත් නෝරේ කොයි ඉස්කෝලේ ගියේ. ඉතින් කියනවා මම ගියේ ධර්මරාජා මමත් ධර්මරාජනේ. අන්න දැන් යාළු වෙනවා. එහෙනම් අපේ කොල්ලෙක් නෙමෙයි. රයිට් අපි එක පවුලේ වගේ එනවා කියලා යාළුවෝ කොහොම හරි
ඉතින් කියන දැන් මෙහෙමයි රට දොර ගැන කතා කරලා මම කොහෙද වැඩ කරේ මිරිස්සෙල්ලෙන් කියනවා මම දැන් තුනක වැඩ කරා මේ මම එක තැනකින් අස් වෙන්නත් මට හේතුවක් වුණා මොකද ඒකේ මට මුදල් වගේක් මෙහෙම ලැබුණා මම ඉතින් ඒක ගත්තා ඉතින් මොකද කෝටි ගණන් හම්බ වෙන ව්‍යාපාරනේ අපි ගත්තා මොකද අපි අනික අපි වැය කරන ශ්‍රමයට ඒගොල්ලෝ ගෙවන්නෙත් නෑනේ ඒකේ කිසි වරදක් නෑනේ මේ මම ගත්තා ඉතින් ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා ඉතින් මම ප්‍රශ්නේ වෙලා මම හොරකමක් කරා කියලාම කියනවා කියලා ඒ වගේ උදාහරණයක් යාට දෙනවා මොකද කියන්නේ ඔයාට ඔව් සර් ඉතින් ඒක මමත් ඒ වැඩේ කරනවා ඉතින් ඉවරයි කෙලින්ම කට් තේරුණාද එතනදී ඇඹරෙන්න ඕනේ ඒ උනාට සර් මට නම් ඒක ඉතින් හරිනේ මට සර් ඒක උනාට ඒක එහෙම ගන්න බෑ සර් අයියේ ගන්න බෑ කියන්නේ ඉතින් ඒ ව්‍යාපාර කෝටි ගණන් උපයන සල්ලිනේ අධිලාභනේ ඕවා ඒ උනාට සර් ඒක බෑ මම සර් මම වැය කරන ශ්‍රමයට මට නිත්‍යානුකූල දෙන ප්‍රතිලාභය මම ගන්න මම ඉහට බලාපොරොත්තු වෙන්නේ නැහැ සර් මට ඒක කරන්න බෑ සර් තරහ වෙන්න එපා අන්න එහෙම දෙපාර තුන් පාර මේ බොහොම හැංගීමෙන් ඇඹරිලා අපි කියන ඇඹරිලා කියනවා නම් ඒ කියන්නේ යා අනිවාර්යෙන් ධනාත්මක ආකල්ප ඒක ගන්න පුළුවන් තේරෙනවද ඊළඟට හතරවෙනි සාධකය තමයි සුදුසුකම් qualifications ඒ කියන්නේ ඒ රැකියාවේ කාර්ය රාජකාරීන් සහ වගකීම් tasks duties and responsibilities කියන තුනටම මැච් වෙන ආකාරයේ ගැළපෙන ආකාරයේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් තියෙනට ඕනේ. ඒ නියම කරපු අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් නැති කිසිම කෙනෙක් තෝරා ගන්න සුදුසු නැහැ. තේරුණානේ? රැකියාවට අදාළ කාර්ය ඒ වගේම ටාක්ස් කියන එක ඕනනම් ටාක්ස් කියලා දාන්නම්කෝ ටාක්ස් මතකනේ දුර මතක් වෙනවනේ ටාක්ස් කාර්ය ඒ වගේම රාජකාරීන් කාර්යභාරයෙන් කියන තෝකමර රාජකාරීන් ඩියුටිස් කියන එක රාජකාරීන් හා වගකීම් responsibilities වගකීම් ඉටු කිරීමට අවශ්‍යයයි දැන්ටම තීරණය කළ තීරණය කර ඇති අධ්‍යාපන හා වෘත්තිමය සුදුසුකම් ඇති අය පමණක් තෝරාගත යුතුයි. මෙන්න මේ වගේ දැනුම කුසලතා ආකල්ප හා සුදුසුකම් කියන සාධක ඔස්සේ තමයි එක රැකියාවලට තනතුරු වලට රැකියා අපේක්ෂකයන්ගෙන් අපි තේරීම කරන්න ඕනේ. එහෙනම් ඒ තෝරා ගැනීමේ ක්‍රියාවලිය නිවැරදි ක්‍රියාවලියක් වෙන්න මෙන්න මේ සාධක ඔස්සේ අපේක්ෂකයන් තෝරගත්තොත් තමයි. එහෙනම් තෝරා ගැනීම කියන්නේ මොකද්ද? ආකර්ෂණය කරගත් අයදුම් කරන්නේ නැත්නම් රැකියා අපේක්ෂකයන් අතුරෙන් මෙන්න මේ සාධක හතර ඔස්සේ සැලකිල්ල දක්වලා ඇගීමට ලක් කරලා වඩාත් යෝග්‍යතම ඒ වගේම හැකියාවලින් පූර්ණ කුසලතා පූර්ණ යෝග්‍යතම සේවකයන් රැකියා සඳහා නැත්නම් තනතුරු සඳහා පත් කර ගැනීමට තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි එහෙමනම් තෝරා ගැනීම කියලා කියන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු තෝරා ගැනීමේ ක්‍රම. දැන් අපි තෝරා ගැනීම කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා. තෝරා ගැනීමේදී පදනම් කරගත යුතු නිර්ණායක හඳුනාගත්තා. දැන් බලනවා තෝරා ගැනීමේ ක්‍රම. නිරන්තරයෙන්ම විභාගෙට මේ තෝරා ගැනීමේ ක්‍රම එනවා. විවිධ නිදසුන් සමග අපිට ඉදිරිපත් කරන්න තෝරා ගැනීමේ ක්‍රම. පළවෙනි එක තමයි ඉල්ලුම්පත් ඇගීම මගින් තෝරා ගැනීම කරන්න පුළුවන්. අපි නැත්තම් කියනවා ඉල්ලුම් පත්‍ර මගින්ම තෝරා ගැනීම. ඉල්ලුම් පත්‍ර තුලින්ම තෝරා ගැනීම කියලා කිව්වොත් කියන්නේ මේකම තමයි. ඉල්ලුම්පත් ඇගීම මගින්. ඇප්ලිකේෂන් ඉවැලුවේෂන්.
ඉල්ලුම්පත තුළ ඇති රැකියාවට ඉල්ලුම් කරන්නා සතුවන සංක්ෂිප්ත විස්තරයක් හෙවත් ජීවදත්ත විස්තර කරිකියුලම් විටේ නැත CV නැත්නම් බයෝඩේටා ඇගේවට ලක් කරමින් තෝරා ගැනීමයි. තේරුණාද? ඉල්ලුම්පත් ඇගීම මගින් තෝරා ගැනීම හෙවත් ඉල්ලුම්පත්ට මගින් තෝරා ගැනීම කියන්නේ ඕනෑම අයදුම්පත් රැකියා අයදුම් පත්‍රයක් තුළ ඕනෑම රැකියා අයදුම් පත්‍රයක් තුළ තියෙන්නේ අයදුම්කරුගේ පෞද්ගලික විස්තර අඩංගු ජීවදත්ත විස්තරයක්නේ. අයදුම්කරුට එයාගේ නම, එයාගේ ලිපිනය, එයා මැරිටල් ස්ටේට් එක, විවාහක අවිවාහක බව, ස්ත්‍රී පුරුෂ භාවය, එයාගේ වයස, එයාගේ අධ්‍යාපන සුදුසුකම් එයාට පෞද්ගලිකයි. ඒ එකිනෙකා සතු පෞද්ගලික විස්තර තමයි මේ ජීවදත්ත කියන්නේ. තේරුණාද? නැත්නම් කරිකියුලම් විටේ කියන්නේ CV එකක් කියලා අපි ඇප්ලිකේෂන් එකෙන් කරන්නේ මගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමනේ. තේරුණාද? අන්නේ හෙළිදරව් කරන ජීවදත්ත ඇගේමට ලක් කරමින් ඒ ජීවදත්ත අනුව අපට සුදුසුකම් ඇති කෙනාද මේ ඉල්ලුම් කරන්න කියලා හඳුනාගෙන තෝරා ගැනීම කරන්න පුළුවන්. ඒකෙදි ප්‍රධාන කාරණා දෙකක් වෙන එකක් තමයි සුදුසුකම් නොමැති ඉල්ලුම්පත් හා සුදුසුකම් වැඩි ඉල්ලුම්පත් දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඒක මම කලිනුත් කිව්වා ඔයගලන්ට. ඉල්ලුම්පත් ඇගීමක් මගින් කරද්දී සුදුසුකම් නැති ඉල්ලුම්පත් වැඩක් නැහැනේ. ඒගොල්ලෝ අරගෙන වැඩ කරන්න බෑ. සුදුසුකම් වැඩි ඉල්ලුම්පත් අපි උසස් පෙළ සුදුසුකම් වලින් ඉල්ලුවම උපාධිධාරීන් ඉල්ලුවොත් මොකද වෙන්නේ? අපි ඒවත් අයින් කරමු. මොකද උපාධිධාරියෙක් ගත්තොත් එයා වැඩි කල් යන්න පෙර මොකද වෙන්නේ? අපිට නැත්නම් සේවා යෝජකයන්ට කළමනාකාරීත්වයට වදයක් වෙනවා. අපි කියන්නේ බරබරේ දානවා කියලා. නිතර ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉල්ලීම් කරනවා. මම නිකන් නෙම උපාධියක් තියෙන කෙනෙක්, මම මේ රැකියාව කරන්න ඕනේ මේ වගේ මං හිතුවේ මට chance එකක් දෙයි කියලා. ඔය වගේ විවිධ ඉල්ලීම් කරනවා. එයාට කිව්වේ නැහැනේ අපි ඇප්ලයි කරන්න කියලා. අන්න ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන නිසා සුදුසුකම් වැඩි ඉල්ලුම්පත්ත් ප්‍රතික්ෂේප කරලා දානවා. දාලා තමයි එහෙනම් සුදුසුකම් ඇති ඉල්ලුම්පත්ත ටික විතරක් අරගෙන දැන් අපි හිතමු 10 දෙනයි ගන්න ඉල්ලුම්පත්ත තියෙනවා 30ක්. ඒ තියෙනුත් අපි 10යිනේ. එහෙනම් ඒ ඉල්ලුම්පත්ත 30න් වඩාත්ම හොඳම සුදුසුකම් තියෙන ඉල්ලුම්පත්ත වලින් 10ක් තෝරගෙන අන්නේ ඒ 10 දෙනාට රැකියාව පිරිනමන තීරණය කරන්න පුළුවන්. එහෙමත්ම බැරිම නම් ඉල්ලුම්පත්ත 15ක් තියෙනවා 15 එක හා සමානමයි කියමුකෝ. එහෙමනම් මොකද දෙවන පරීක්ෂණයකටත් යන්න වෙනවා. මොනවද? සම්මුඛ පරීක්ෂණය. එහෙනම් ඉන්ටර්විව් බෝඩ් එකක් ඉදිරියට සම්මුඛ කරලා වාචික විමර්ශනයකට ලක් කරලා ඒ විමර්ශනය අනුව ගැලපෙන අය පෞරුෂත්ව ලක්ෂණ, ප්‍රතිමාන ලක්ෂණ හඳුනාගෙන තෝරා ගැනීමකට යන්න වෙයි. නැත්තම් ගොඩක් වෙලාට ඉල්ලුම්පත්ත මගින්ම තෝරා ගැනීම කරන්නත් පුළුවන්. මේකෙදි විශේෂයෙන් මතක් කරන්න ඕගොල්ලන්ට මේ ඉල්ලුම්පත්ත ඇගේ වගේ තෝරා ගැනීමේදී දැන් මේ ගුරුවත් පොතේ තියෙන මොඩලය මට වෙනස් කරන්න බැහැ දරුවනේ. නැත්නම් මේක 100%ක් හොඳ නැහැ. ඒක කියන්න එපා. මමත් එක්ස්පීරියන්ස් තියෙන ගුරුවරයෙන්නේ. මේ ගුරුවත් පොතේ තියෙන මොඩලේ හොඳ නැහැ. මේක එක තැනකට ලඝු කරලා තියෙන්නේ. ඉල්ලුම්පත් ඇගීමෙන් ඉල්ලුම්පතු රැකියාවට ඉල්ලුම් කරන්න සතුවන සංක්ෂිප්ත විස්තරයක් හෙවත් ජීවදත්ත විස්තර ඇගීමට ලක් කර කියන එක විතරයි නේද? ඒතර ලඝු වෙනවා. නෑ. ඒක මම පිළිගන්නවා. ඉල්ලුම්කරුගේ ජීවදත්ත තමයි මේකේ තියෙන්නේ. ඉල්ලුම්කරුගේ පෞද්ගලික විස්තර. ඒක ඇගීමට ලක් කරනවා. අපි කියන වයස් කාණ්ඩයේ කෙනෙක්ද? අපි කියන අධ්‍යාපන සුදුසුකම් තියෙනවද? අපි ඉල්ලන්නේ අවිවාහක කෙනෙක් නම් මෙයා අවිවාහකද? අපි ඒක බලනවා. ඒක හරි. නමුත් තවත් දේවල් බලනවා මේකේ. මේ ඉල්ලුම්පත්‍රය අපි විසින් සම්පාදනය කරගත යුතු එකක් නම් ඉල්ලුම්පත්‍රය අපි පිළිවෙලට සම්පාදනය කරලා තියෙනවා. දැන් අපි හිතමු විශේෂයෙන්ම විධායක ශ්‍රේණි තනතුරක් කියලා කළමනාකරන තනතුරක් කියන්නකෝ. ඉල්ලුම්පත්‍රයක්වත් සම්පාදනය කරගන්න බැරි නම් එයා කළමනාකරන ධූරයට සුදුස්සෙක් නෙවෙයිනේ. ඒකවත් බලනවා. එහෙනම් ඉල්ලුම්පත්‍රය තුල ජීවදත්ත ගොනු කරපු අනුපිළිවෙල. දැන් මුලින්ම තියනවාද විවාහක විවාහක බව කියලා නෑ. මුලින්ම තියනවාද ක්‍රීඩා සුදුසුකම් කියලා නෑ. මුලින්ම නමනේ, name in full. සම්පූර්ණ නම. ඊට පස්සේ postal address, තැපැල් ලිපිනය, නැත්නම් residential address and මේ අපි දුමු official address ඒ වගේ පිළිලක් තියෙනනේ ගොනු කරන ඒ පිළිවෙල. ඊළඟට මේ ඉල්ලුම් පත්‍රය තුලින් එයා හඳුන්වා දෙන විශේෂිත කරුණු, විශේෂිත ඉල්ලීම් වගේ දේවල් පවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා ඉල්ලුම් පත්‍රය සකස් කරන විදිය අනුව, පිළිවෙල අනුව, ඒක අන්තර්ගත කරපු දෑ අනුව තීරණය කරත හැකි මේ පුද්ගලයා මේ තනතුරට යෝග්‍යද නැද්ද කියන එක. ඒ සමේ ජීවදත්ත පමණක්ම නොවේ. තේරුණාද? ජීවදත්ත ගොනු කරන පිළිවෙල අනුව.
ඒ වගේම ජීවිතවලට අමතරව ඒ අන්තර්ගත කරන කරුණු. අනුවත් මෙයාව සමහරට සිලෙක්ට් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මම උකට හොඳ උදාහරණයක් කියන්නම්. මේ උදාහරණයට සම්බන්ධ කෙනා මේ පාඩම් මාලාව ඇහුවොත් එයාට හොඳට මතක් මේ යාගෙන කියනවා කියලා. වෛද්‍යවරයෙක් නම් මම හිතන්නේ මේකේ තරම් තේරෙන එකක් නැහැ. ලංකාවේ හිටපු ප්‍රසිද්ධ පෙළේ කියන්නේ ඔය මානසික ලෙඩු සූපත් කරන සයිකියාට්‍රිස්ට් කෙනෙක් නේ. මනෝ වෛද්‍යවරයෙක්. මානසික ලෙඩුන් ප්‍රතිකාර කරන මනෝ වෛද්‍යවරයෙක් කියලා මම කියන්නේ. ඒ වෛද්‍යවරයා ඒ කාලේ සුප්‍රසිද්ධ වෛද්‍ය, දැන් එයා ලංකාවේ නැහැ. ඒ වෛද්‍යවරට ප්‍රශ්නයක් වුණා. දැන් ඒ සයිකියාට්‍රිස්ට් කියන වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාත්මකව බෙහෙත් කරලා මානසික ලෙඩුන් සුවපත් කරන අතර විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ගම් මට්ටමින් ඔය කට්ටඩි මහත්වරු බලිතොයිල් හූනියන් වගේ දේවල් කරලා අර මානසික ලෙඩුන් සුවපත් කරනවා කියලා අහලා තියෙනවා. මේකේ ඇත්තක්ද? මේකේ සම්බන්ධයක් තියෙනවද? බටහිර වෛද්‍ය විද්‍යාවේ විද්‍යාත්මක න්‍යායන් එනම් මේ බලිතොයිල් හූනියන් පැත්තෙත් ක්‍රියාත්මක වෙනවාද නැද්ද? මේ කරන් මිත්‍යාවත්ද? මේ රංගපෑමක් දාදි වශයෙන් එයාට ලොකු විශ්ලේෂණයක් කරගන්න අවශ්‍ය වුණා. එසදා දැම්ම පත්තරේ වේකන්සිස් පේජ් එකේ ඇඩ් එකක් රිසර්ච් ඔෆිසර් කියලා. රිසර්ච් ඔෆිසර් පර්යේෂණ නිලධාරි. මම කියන මගේ මිත්‍රය ගැන කියන්නේ මේ මිත්‍රයා එතකොට විද්‍යාවිද උපාධිය සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියත් කරනවා. MSc උපාධිය, මාස්ටර් ඔෆ් සයන්ස් උපාධියත් කරනවා. ඒ උපාධි කරන අතර මෙයා දැක්කා මෙයා දකින්නකොටත් මේකේ ක්ලෝසින් ඩේට් පැනලා. මෙයා කෝකටත් ඇප්ලිකේෂන් එකක් හැදුවා. CV එකක් හැදුවා. කරිකියුලම් විටේ එකක් හැදුවා. පිළිවෙලට හදලා එයා යටින් නෝට් කළා. අර අපි දාන NB ලකුණ නෝටාබේන් එහෙම දාලා මම කැමති මේ පර්යේෂණ නිලධාරී තනතුරේ මොන වගේ ශේෂ්ත්‍රයක පර්යේෂණ කටයුතු කරන්න තියෙන්නේ කියන එක මෙයා ලස්සනට ප්‍රශ්න කරලා දාලා තියෙනවා. හයිලයිට් කරලා. තේරුණාද? ඔයාලා පිළිගන්නවද? ඒතර මේ ડોක්ටර් ඒ වන විටත් 18ක්ද මට මතක නැහැ 15ක් 18ක් වගේ ගානක් කිව්වේ. ඒ වගේ සංඛ්‍යාවක් ඉන්ටර්විව් කරලා හමාරයි. සමහරට යා ගොල්ලුවේ තෝරාගෙනත් ඇති. තව බදව ගත්තේ නැහැ තෝරාගෙනත් ඇති. ක්ලෝසින් ඩේට් පැනලානේ. ඔය අතරේ මේක ගියා. ડોක්ටර් මේ ඇප්ලිකේෂන් බැත්තම මේ ඇප්ලිකේෂන් තියෙන විශේෂ දෙයක් මෙහාල මේ පර්යේෂණ නිලධාරියාට මොන වගේ ශ්‍රේෂ්ඨයක පර්යේෂණ කටයුතු කරන්න තියෙන කියලා මට දැනගන්න පුළුවන්ද? තේරුණාද? ડોක්ටර් වහාම මෙයාට ඉන්ටර්වයුව කෝල් කරා. ටෙලිෆෝන් නම්බර එහෙම තියෙනවනේ කෝල් කරලා කෝල් කරා. ඔබ පිළිගන්නවද? මෙයා තමයි තෝරගත්තේ. අර කලින් ක්ලෝසින් ඩේට් වලට ක්ලෝසින් ඩේට් එක වෙනකන් ආපු අය ඉන්ටර්වයුව කරලා සිලෙක්ට් කරලාගෙන හිටියේ. කවුරු හරි එක්කෙනෙක් සිලෙක්ට් වෙලා ඉන්නේ නැතිනේ මනසේ බඳවගත්තේ නැතුණාට. නමුත් ඒකත් යටපත් කරලා මෙයා බඳවගත්තා. මොකක්ද හේතුව? ඒ ડોක්ටර්ගේ මේ අහලා ඇයි ડોක්ටර් බව ලේට් වෙලත් මම ඇප්ලයි කරේ මොකද මේ මාව සිලෙක්ට් වුණේ කියලා. ඒකවලු කිසි කෙනෙක් ඔය අහපු ප්‍රශ්නේ අහලා තිබුණේ නැහැ. ඔය ඇප්ලිකේෂනේ විශේෂ නෝට් එකක් දාලා තිබුණා මොන වගේ ශ්‍රේෂ්ඨයක පර්යේෂණ කටයුතු කරන්න තියෙන්නේ. මම මේකෙන් දැක්ක ඔයාට රැකියාවට වඩා ඔයා පර්යේෂණ ශ්‍රේෂ්ඨට ආසයි. ඔයාගේ ශ්‍රේෂ්ඨය ඔයා පර්යේෂණ කරන්න ආස ශ්‍රේෂ්ඨයක් නම් ඔයා මේකට ඇප්ලයි කරන්නත් නොකරන්නත්. ඒකයි මම ඔයාට ඉන්ටර්විව් කළේ. ඔයා ඉන්ටර්විව් බොහොම කැමැත්තෙන් බාරගත්තා. මොකද මේක අභියෝගයක්. අපි බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මානසික ලෙඩුන් සූපත් කරන විට කට්ටඩි මහත්වරු ඒ අංශයෙන් ඔය බලිතොයිල් හූනියම් වැඩ කරලා මානසික ලෙඩුන් සූපත් කරන්නේ කොහොමද? මොකද්ද මේකේ යථාර්ථය? ඒක ඔයා බොහොම කැමැත්තෙන් ඔයාත් මට වඩා ඔයා එකට උනන්දු කියලා මට දැනුණා. ඒක මම අව තෝරගත්තා. අනිත් හැම දෙනාම මෙහෙම යොමු කරේ හැම දෙනාටම මොන හරි රැකියාවක් ඕනේ. රැකියාවක් සඳහා තමයි ඉල්ලුම් කළේ. කොහොමද දොස්තරවරගේ තීරණය? අන්න ඒකයි මම මේ කිව්වේ මේ ගුරුවත් පොතෙන් මම මේක කැමති නැහැ කිව්ව එක මේකෙන් කියන්නේ ජීවදත්ත ඇගීමට ලක් කරගොම නේ. ඒක මතු පිටින් නෑ. ජීවදත්ත ඇගීමට ලක් කිරීම විතරක් නෙවෙයි. අයදුම්පතේ අන්තර්ගත කරන අනුපිළිවෙල අර වගේ විශේෂිත දේවල් එක්ක තමයි සුදුසුකම් ඇති කෙනා තෝරන්නේ. තේරුණාද? ඒ වගේ එතකොට දැන් මේ වෛද්‍යවරයා එතන බලුවේ ඇප්ලිකේෂන් එකේ මෙයා කවුද? මෙයා එයි මේ උනන්දු වෙන්නේ. ඒකනේ වහම ඉන්ටර්විව් කළේ. අන්න බලන්න ඇප්ලිකේෂන් එක සකස් කිරීමේදී වටිනාම දෙයක් නේ. ඒ වෛද්‍යවරයාට හිතට අල්ලන දෙයක් මේ ඇතුළත් කරා. ඒ නිසා සමස්ත ඇප්ලිකේෂන් එක අයදුම් කිරීමෙන් මෙයා තමයි සිලෙක්ට් වෙන්නේ. ඒ වගේ අයදුම්පත් ඇගීම තුලින් එහෙනම් තෝරා ගැනීම කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ලිඛිත පරීක්ෂණ මගින්. written test. ලිඛිත පරීක්ෂණ මගින් written test. තේරුණාද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට විශාල අයදුම්කරුවන් පිරිසක් අතුරෙන් සාපේක්ෂව අඩු පිරිසක් තෝරා ගැනීමට
මේ වගේ දේවල් පාවිච්චි කරනවා. තෝරා ගැනීම ක්‍රම පාවිච්චි කරනවා. මොකද ලක්ෂ ගාණක් අයදුම්කරුවන් අතුරෙන් අපේ හිතමු 2000ක් වගේ නම් තෝරගන්නේ මේ ලක්ෂ ගාණ ඉන්ටර්විව් කරන්න ගියොත් නැත්නම් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරන්න ගියොත් වසර ගණනාවක් තිස්සේ සම්මුඛ පරීක්ෂණ කරන්න වෙයි. සමහරට එක් ආණ්ඩුවක් බලයට පත් වෙලා ඊළඟ ආණ්ඩුව බලයට පත් වෙනකොට මේක පරීක්ෂණ කරන මිස බඳව ගැනීම කරන්න වෙන්නේ නැහැ. තෝරා ගැනීම කරන්න වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා එහෙනම් විශාල පිරිසකගෙන් සුළු පිරිසක් තෝරා ගැනීම වැනි තනතුරු සඳහා ලිඛිත පරීක්ෂණ පාවිච්චි කරනවා. උදාහරණයක් කියන්නද බං? දැන් ගුරු වෘත්තියට විශේෂයෙන්ම රජයේ ගුරු වෘත්තියට ගැසට් කළොත් ඉල්ලුම් කරන්න කියලා ලක්ෂ ගාණක් ඉල්ලුම් කරනවා. මොකද ලංකාවේ සංස්කෘතිය අනුව තවමත් සමාජයේ මතයක් තියෙනවා කාන්තාවන්ට උචිතම රැකියාවක් වශයෙන් ගුරු වෘත්තිය. උචිතම රැකියාව වලින් එකක් ප්‍රමුඛ රැකියාවක් ගුරු වෘත්තිය. ඒ කියන්නේ උදේවරුේ විතර හවස්වරුේ නිවාඩුයි, සත්‍යන්ති නිවාඩුයි, මාස 3 සැරයක් නිවාඩු කාලයක් ලැබෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ලේසි. තේරෙනවා? සමාජ පිළිගැනීමට බඳුන් වෙනවා. උගත්කමත් එක්ක යන සමාජයේ අයට වටිනාකමක් ලැබෙනවා. විවිධ දේවල් විශේෂයෙන්ම තමන්ගේ පවුලේ අර සමගිය පවත්වාගෙන යන්න. පවුල ආරක්ෂාකාරී පවුලක් වශයෙන් පවත්වාගෙන යන්න හොඳම වෘත්තිය ගුරු වෘත්තිය කියලා මතයක් තියෙනවානේ. මොකද වෙන්නේ? ලක්ෂ ගාණක් කාන්තාව ගුරු වෘත්තියට ඉල්ලුම් කරනවා. කොහොමද ඇහුවොත් දැනටමත් රැකියා කරන අය සමහර රාජ්‍යාංශයේ වෙනත් දෙපාර්තමේන්තු වල උදේ ගියාම හවසට රැකියා කරන අය පවා මේකට ඉල්ලුම් කරනවා. ඕක තමයි ඇත්ත කතාව. ඒ වගේම පිරිමි පක්ෂයත් විශාල පිරිසක් ඇප්ලයි කරනවා. සමහරට ලක්ෂ 10ක් විතර ඇප්ලයි කරනවා. ගන්න කීයේ 2000යි. මේ ලක්ෂ 10ම ඉන්ටර්වයුව කරන්න පුළුවන්ද? බෑ. සංකීර්ණ වැඩක් ඒක. අන්න ලිඛිත පරීක්ෂණයක් තියෙනවා. විෂයානුබද්ධ පරීක්ෂණයක් තියෙනවා. අපි තුමු ගන්නේ විද්‍යාංශී ගුරුතුමෝ කියලා. එහෙනම් විද්‍යා විෂයන්ට අදාළව විෂය දැනුම අහන ප්‍රශ්නත් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නත් අදාළ පැයක් විතර පේපර් එකක් තියලා ඒකෙන් වැඩිම ලකුණු ගන්න අපි තුමු 4000ක් තෝරගන්නවා. 4000ක් ඉන්ටර්වයුව කරන්න පුළුවන්. 4000ක් ගන්න භාගයක් අයින් කරන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ ලිඛිත පරීක්ෂණ තියන්නේ වගේට. ඒ වගේම බැංකු විශේෂයෙන්ම පෞද්ගලික බැංකුත් රජයේ බැංකුත් වාණිජ බැංකුව වාණිජ බැංකුවල අපි අහලා තියෙනවා ලංකාවේ ඉහළ වැටුප් ගෙවන කර්මාන්ත ශ්‍රේෂ්ඨ ගත්තොත් අංක 1 කර්මාන්තයක් තමයි බැංකු කර්මාන්තය. බැංකුවල වැටුප් වැඩි, දීමනා වැඩි. බැංකුවල සේවකයන් නිවාස ණය දෙනවා. මං දන්න තරමින් 4%ක 5ක වගේ අඩු පොලියට අවුරුද්දට නිවසක් හදාගන්න ණය දෙනවා. ඉතින් බැංකුවේම සේවකයෝ කපා ගන්න ලේසින පඩි. තේරෙනවද? ඒ වගේ ඉහළ වැටුප් ගෙවනවනේ. අතිකාල වලට ඉතා ඉහළ දීමනා දෙනවා. මේ නිසා බැංකු වලටත් යන්න ගොඩක් අය යදුම් කරනවා. ලක්ෂ ගාණක් අය යදුම් කරන ගන්න ටික දෙනයි. අන්න ඒ වගේ වෙලාවට තෝ බැංකු තරඟ විභාගෙ තියලා ගන්න. තේරෙනවද? ඒ වගේ. එහෙමනම් මේක අපි මෙහෙම නෝට් කරමු. බැංකු සේවක බැංකු සේවක ගුරු වෘත්තිය උදාහරණ දෙකක් මම දුන්නු මූලික වැනි විශාල පිරිසක් අයදුම් කරන රැකියා සඳහා සුදුස්සන් තෝරා ගැනීමට විෂයානුබද්ධව පවත්වන ලිඛිත පරීක්ෂණ මගින් තෝරා ගනි. ඊළඟට ප්‍රායෝගික පරීක්ෂණ මගින් by practical test ප්‍රායෝගික පරීක්ෂණ තෝරා ගැනීමට පාවිච්චි කරනවා. දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට බඳුන් වෙන්නේ කාර්මික හා ශිල්පීය තනතුරු වල රැකියාවට තෝරා ගැනීමේදී.
ගුරු වෘත්තියට තරම් ප්‍රායෝගික පරීක්ෂණ වැදගත් වෙන්නේ නැහැ. බැංකු නිලධාරීන්ට ප්‍රායෝගික පරීක්ෂණ තරම් වැදගත් වෙන්නේ නැහැ. තේරෙනවද? ගොඩක්ම වැදගත් වෙන්නේ කාර්මික හා ශිල්පීය තනතුරු. දැන් අපි ගත්තොත් එහෙම මැෂින් ඔපරේටර් යන්ත්‍ර ක්‍රියාකරු. එයාට ඇත්තටම යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ දැනුම තමයි අංක 1 වෙන්නේ. එයාගේ රැකියාවට එයා සුදුසුෙක් වෙන්නේ. මැෂින් එකක් ක්‍රියාත්මක කරන්න බැරි නම් මැෂින් එකක් අක්‍රිය වුණේ ඇයි? යලි පණ ගන්නවන්න උත්සාහයක් ගන්න බැරි නම් එයාට සුදුසු නැහැ රැකියාව. රියදුරු මහත්මේ. එයාට වාහනයක් සුරක්ෂිතව ධාවනය කිරීමේ හැකියාව නැත්නම් එයාට රැකියාව දෙන්න බෑනේ. ප්‍රධාන සුදුසුකම ධාවන හැකියාවනේ. ඒ වගේම ටෙලිෆෝන් ඔපරේටරට එයාට සිංහල ඉංග්‍රීසි ද්‍රවිඩ භාෂා කීපයකින් හොඳට කිසිම චකිතයකින් තොරව දුරකථන ඇමතුම් වලට පිළිතුරු සපයලා සවිස්තරාත්මක සංවාදයක යෙදීමේ හැකියාව නැත්නම් එයාට ඒ තනතුරු දීම ප්‍රතිඵලයක් නැහැනේ. මෝටර් කාර්මික නිලධාරියෙකුට වාහනයක එන්ජිමක් අක්‍රිය වුණොත් ඒක යලි පණ ගැන්වීම දක්වා අලුත් වැඩියා කිරීමේ දැනුම නැත්නම් එයා ඒ තනතුරට සුදුසුකමක් නැහැ. අන්න ඒ වගේ ප්‍රායෝගිකව කාර්මික ශිල්පීය අංශයේ තනතුරු වලට ඒ තනතුරේ රාජකාරිය කරන්න අවශ්‍ය දැනුම මැන බැලීමට තමයි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ඒ කාලේ කොළඹ බ්ලූමෙන්ඩල් රෝඩ් එකේ තමයි හෙඩ් ඔෆිස් එක තිබුණේ. විශ්වවිද්‍යාලයේ 3 වන වසරේමයි ඉගෙන ගන්න කාලේ මං කෝ පාර්ට් ටයිම් මං ජොබ් එකක් කරා කියලා හෝමගම් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ෆැක්ටරි කොම්ප්ලෙක්ස් එක තියෙන හෝමගම් ප්‍රදේශයේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ අරේ. එතකොට එවකට ඒ හෝමගම් ෆැක්ටරි කොම්ප්ලෙක්ස් එකේ මම හිටියේ ඒ මුළු ගෲප් එකේම රථ වාහන අලුත් වැඩියා කරන කම්හල. කලින් ඒ ව්‍යාපාර හිමිකරුවන් ලංකාවේ ඉන්න අතරේ ලංකාවට අවශ්‍ය මෝටර නිෂ්පාදනය කළ කම්හලක් පස්සේ ඒවා යන හිටලා ගරාජ් එක. ඒ කියන්නේ වාහනක 30 40ක් හැමදාම හදනවා. වාහන 100,000 ගණනක් තිබුණා ඒ ගෲප් එකටම. තේරෙනවා හැමදාම වාහන හදනවා. මහා පරිමාණ ගරාජ් එකක්. ඒ කියන්නේ මෙකැනික්ලම හිටියා 20ක් 25ක් විතර. සියලුම ටින්කර්ස්ලා ගත්තම ටින්කර්ස්ලා වෙල්ඩර්ස්ලා ගත්තම සේවකයෝ 150ක 200ක ගරාජ් එකක්. එතකොට හෙඩ් ඔෆිස් එකෙන් සමහරට අපි දුම් මෙකැනික්ලා මට අද වගේ මතක එක්තරා දවසක මෙකැනික්ලා දෙන්නෙක් එව්වා. එහෙන් ඉන්ටර්වයුව කරලා ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණයක් තියලා ෆයිනල් ටෙස්ට් එක තමයි මෙඩිකල් ටෙස්ට් එක. දැන් ඔබ දන්න තෝරන්න මට කියන්න බැරුනේ සමහර තෝරා ගැනීම වලදී තෝරා ගැනීමේ ක්‍රම දෙක තුනක් පාවිච්චි කරනවා. සමහර වෙලදී එකයි. සමහර වෙලාව දෙකයි. දෙකේදී එකක් සම්මුඛ පරීක්ෂණය ෆයිනල් එක මෙඩිකල් ටෙස්ට් එක. ඇතැම් වෙලාවට ෆයිනල් එක වෛද්‍ය පරීක්ෂණය. එහෙමත් වෙනවනේ. ආරක්ෂක අංශයට වගේ තේරෙනවද? එතකොට සම්මුඛ පරීක්ෂණය තියලා සිලෙක්ට් කරා දෙන්නෙක් එව්ව මෙහෙට. අපේ ෆැක්ටරි තමයි ෆයිනල් එක දෙන්නේ. ඉතින් ප්‍රැක්ටිකල් එක දෙනකොට මට පේනවා මම ඉන්න ඒ මගේ ඔෆිස් එක වීදුරු ගහලා දෙන ඉස්සරහා ඒ වීදුරු මට පේනවා ඒගොල්ලන්ට දෙන ටෙස්ට් එක. ඉතින් මම පස්සේ ඇහුවත් ඒ වැඩ කරන හිතවත්නේ. හිටියා මට නම මතක නෑ. යාගෙන් ඇහුවා මේ එයා තමයි කාබුරේටර් වලට හරිම විශේෂඥයා. එයා දවසකට ඒ කාලේ නිෂාන් අර්වාන් කියන වෑන් තමයි ගොඩාක් තිබුණා. මම හිතන්නේ දැන් ඒවල පාස් දුවන්නේ. ඒ වෑන් වල කාබුරේටරයක් හැදුවොත් නැවත ලයිෆ් ටයිම් ඒකට අත ගහන්නේ නැහැ කියලා තමයි මතේ. මම දන්නේ ඒක ඇත්ත නැති සේවකයන් අතර මතේ මේ ඒ නම කියලා අපි තුමු එඩ්වර්ඩ් කියලා හිතමු. එඩ්වර්ඩ් අයියා හැදුවොත් කාබුරේටරයක් ආයි ලයිෆ් වාහනේ තියෙනකන් ඒ කාබුරේටරේ අත ගහන්න ඕනේ නැහැ කියලා විශ්වාසනීය මතයක් ගොඩනගලා තියෙනවා. එහෙම නොවන්න පුළුවන් මුත්. අඩු ගානේ දිගු කාලයක් තියෙනවා ඇතිනේ. තේරුණාද? එතකොට එයාට තමයි දෙන්නේ ප්‍රැක්ටිකල් එක සමහර විට. ඔය මං කියන දවසේ දෙන්නටම දුන්නේ ප්‍රැක්ටිකල් එක. මෙයා මොකද දන්නද කරලා තියෙන්නේ? කාබුරේටර් කියන එක මට තේරුමක් නෑ. ඒක මං හිතන්නේ කාබුරේටර් කියන්නේ එන්ජින් එකේ හොඳ ක්‍රියාකාරීත්වයක් ඇති වෙන අවශ්‍ය උපකරණ. ඒකේ තියෙනවලු පොඩි පොඩි කෑලි 100 ගාණක්. ඒකෙන් තමයි හරියට මං හිතන්නේ ඉන්ධන පෙරළ එහෙම දෙන්නේ. ඒ කාබුරේටරයක් අර කියන කෙනා අපේ කම්පැනි කෙනා දවසට එකයිලු කරන්නේ. උදේ ගලවගත්ත මට පේන ගොඩක් වෙලාට එයා හරි සංයමයි. එක තැනක පුටු වාඩිලා මේසයක් උඩ තියාගෙන කෑලි ගලවනවා, සුද්ධ කරනවා, වොෂ් කරනවා මොනවද ඩීසල්ද පෙට්‍රල්ද දාලා වොෂ් කරනවා, අයිසවි කරනවා, කන්නඩිද දාලා බලනවා, ටෝච් එකක් ගාලා බලනවා. හරි මට තේරෙන හරීම ෂූ. ඒකටම ඒ කියන්නේ වෙන ලෝකයක් නෑ යාට. දවසකට එකයි කරන්නේ. සමහර අය දෙක තුන කරන ඉතින් ඒවා මාස දෙක තුන ආයි මොකද නායෙත් අවුල් වෙනවා. මේක টොප් එකටම කරනවා. මෙයා කියනවා මම දුන්නලු මට කියන්නේ මගේ මිස්ටර් කියලා මගේ නම කියනවා මම දුන්නලු කාබුරේටර් දෙකක් බාගෙට ගලවලා දෙකේම සමාන කෑලි දෙකක් අයින් කරලා සමාන කෑලි දෙකක් හයි කරන්න කියලා දුන්නා.
ඇහුවලු දෙන්නම ගොල්ලෝ කාබියුරේටර් කියලා. දානවා අපි රෙපෙයාර් කරලා තියනවා කොහොමද? සවි කරන්න කොහොමද? එක්කෙනෙක් සවි කරලා බොහොම කෙටි කාලයක් තුල. අර කෑල්ල නැතුව. කෑල්ල නැතුව. එක්කෙනෙක් ඒ යම් මට්ටමකට ඇවිල්ලා හොයනවලු. අර ආයුධ පෙට්ටිය බලනවලු, වටපිට බලනවා. පස්සෙලු ඒ මොකද ඔයාලා ප්‍රශ්නේ කියලා. නෑ මේකේ මේ අසවල් පාර්ට් එක නෑ. ඒක නැතුව මේක හයි කරලා තේරුමක් නෑ. මම මේකයි බැලුවේ. ප්‍රශ්නයක් නෑ. ඔයා නවත්තන්න කිව්වා. එයා තමයි සිලෙක්ට් කළේ. දැක්කද ප්‍රැක්ටිකල් ටෙස්ට් එක. එක්කෙනෙක් අර කෑල්ල නැතුව හයි කළා. ඒ කියන්නේ එයා වැඩ දන්නේ නෑනේ. එක්ක වැඩ දැනගෙන හරි එයාට උනේ මේක මම මුලින් හයි කරා කියලා පෙන්නන්නනේ. වැඩේ නෙවෙයිනේ එහෙනම්. එයා හොරපාරින් යන කෙනෙක්. අරයා හිර වුණා. එයා කියනවා මට මේ කෑල්ල නෑ මේ කෑල්ල නැතුව මේක හයි කරලා වැඩක් නෑ. මම මේ බැලුවේ මොකද මේ කෑල්ල උනේ කියලා. එහෙනම් එයා සබ්ජෙක්ට් එක දන්නවා. එයා තමයි සිලෙක්ට් කරන්නේ. අන්න ප්‍රායෝගික පරීක්ෂණ කියන්නේ ඒකයි. තේරුණාද? දැන් අපි ගත්තොත් එහෙම කම්පියුටර් ඔපරේටර් කෙනෙක් ගත්තොත් එහෙම එයාට පුළුවන් අපිට කම්පියුටරේ මොන හරි ලෙටර් එකක් ටයිප් කරන්න දෙනවා. නැත්නම් කිසියම් සොෆ්ට්වෙයාර් එකක් එයාට මේ පරිශීලනය කරන්න දෙනවා. දුන්නම මේක එයාට කරගෙන යන්න පුළුවන් වෙන්න බැරි නම් එයා ප්‍රැක්ටිකල් එක ෆේල් නේ. ඒ වගේ තේරෙනවද? ඒ වගේ ප්‍රායෝගික රැකියා දැනුම මන බලන්න ඕන නම් මෙන්න මේ වගේ ප්‍රායෝගික කටයුත්තක් දීලා ඒ තුලින් බලනවා මෙයා රැකියාවට ගැලපෙනවද නැද්ද කියලා. එහෙම තමයි සිලෙක්ට් කරන්නේ. තේරෙනවද? අපි නම් කරොත් තනතුරු කීපයක් මොකද විභාගෙට අහනවා. සමහර කෙලින්ම නම කියලාම දෙනවා. මෙන්න මේ තනතුරු වඩා හොඳම තෝරාගෙන මේක මොකක්ද? කෙලින්ම ප්‍රශ්න අහනවා. තේරෙනවද? මොකද මෙතන අවශ්‍ය වෙන්නේ ඒ තනතුරෙහි කාර්ය දැනීම තමයි අංක 1. තනතුරේ කාර්ය දැනීම ප්‍රමාණවත් ලෙස පවතිනවද කියලා මම බැලීම තමයි මේකෙන් බලන්නේ. තේරුණාද? අපි හිතමු තනතුරු කීපයක් දාමු. කාර්මිකයින්, යන්ත්‍ර ක්‍රියාකරුවන්, machine operators, යන්ත්‍ර ක්‍රියාකරුවන්, රියදුරු සිග්නල් මේගොල්ලන්ට ජේස්ට් එකේ ප්‍රෝමත් දෙනවා. එයා සිග්නල් දානවද? එයා එකපාරට ගිහලා බ්‍රේක් ගහනවද? ඇතුලේ ඉන්න අය බය වෙනවා නම් එයා හොඳ ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. හොඳ රියදුරෙක් නම් ඒ වාහනේ එලවනකොට ඇතුලේ ඉන්න අයට බියක් දැනෙන්න බෑ. සෝනින්දක් උනත් දාගන්න පුළුවන් වෙනවා. බොහොම හිමින් බ්‍රේක් ගහන, බොහොම කල්පනාවෙන් යන්නේ. නිමෙල වලට සිග්නල් දානවා. තේරුණාද? රියදුරන්, යන්ත්‍ර ක්‍රියාකරුවන්, ඒ වගේම කාර්මිකයින්, ඒ වගේම ඉංජිනේරුවන්, වැනි ශිල්පීය තනතුරු සඳහා අවශ්‍ය දැනුම පවතීදැයි හඳුනා ගැනීම සඳහා යම් ක්‍රියාකාරකම් වල නියැලීමට සලස්වා ඒ තුලින් තෝරා ගැනීම. ඔක තමයි ප්‍රැක්ටිකල් ටෙස්ට් කියන්නේ. අපි බලමු ඊළඟ තෝරා ගැනීම පරීක්ෂණ ක්‍රමය වෛද්‍ය පරීක්ෂණ මගින් මෙඩිකල් ටෙස්ට්. දැන් ගොඩක් වෙලාවට ආරක්ෂක අංශයේ තනතුරු වලට සේවකයා තෝරා ගැනීම ලක් කරන්නේ වෛද්‍ය පරීක්ෂණ මගින්. සමහර විට ලිඛිත පරීක්ෂණයකුත් තියෙනවා වෙන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් අපි හිතමු ඉන්ටර්විව් සම්මුඛ පරීක්ෂණයකුත් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අවසාන තෝරා ගැනීමේ තීන්දුව ගැනීමට පාවිච්චි කරන්නේ වෛද්‍ය පරීක්ෂණ. විශේෂයෙන්ම ආරක්ෂක අංශයට. ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාවල, පොලිසියේ, පෞද්ගලික ආරක්ෂක අංශයේ වැඩ කරන පුද්ගලයෙකු නම් අනිවාර්යයෙන්ම කායික හා මානසික නිරෝගී බව අංකක වෙන්න ඕන. කායික හා මානසික නිරෝගී බව නොමැති කෙනෙකුට ඒ දුරේ වැඩ කරන්න බෑ. ඔබ දැකලා ඇති ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් ගිනි අවුවේ පැය ගණන් පාරේ වාහන අසුරවනවා. අපිට පුළුවන් දේ රාජකාරී කරන්න. පුළුවන් විනාඩි 10න් කලන්ත දාලා වැඩනවා.
ඕකනේ වෙන්නේ. අපිට ඒ සෞඛ්‍ය යෝග්‍යතාවය නැහැ. සමහර කාලවලදී සමහරට මහජන ආරක්ෂාව පිණිස ඔය පොඩි පොඩි ගැටුම් ඇති වෙනවනේ. තේරුණාද? ඒ ඇති වුණාම ඒව తాවකාලිකව පාලනය කරගන්න යුද හමුදාව කැඳවනවා. පාරේ පැය 7-8 එක දිගට හිටගෙන ඉන්නේ නැද්ද? කිසිදු අමාරුවක් නැහැ. බයිනෙත්තු එල්ලගෙන ඒගොල්ලන්ගේ අර මොනවද අර තියෙනවනේ තවත් මේවලම් බෝම්බ මේවලම් මෙහෙම එල්ලගෙන ඉන්නවා. කිසිම අපහසුතාවක් දෙන්නේ නැහැනේ. අපිට පුළුවන් දෙන්න. අපිට කොන්දේ අමාරු හැදෙනවනේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ශාරීරික යෝග්‍යතාවයකට ඉවහල් වෙන අංකයකට. ඒ නිසා ආරක්ෂක තනතුරේ රාජකාරි වලට කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වයේ යහපත් අය තමයි තෝරගන්නට ඕනේ. ඒක තමයි අංකයක වෙන්න ඕනේ. ඒ නිසා තමයි වෙනම මෙඩිකල් ටෙස්ට් එකක් තියෙනවා. පිළිගත් වෛද්‍යවරයෙක් හෝ වෛද්‍ය සභාවක මගින් පරීක්ෂණ පවත්වනවා නේ. ඒ වගේ ලේ පරීක්ෂා කරනවා, යූරින් ටෙස්ට් එක කරනවා, අභ්‍යන්තර රෝග තියෙනවද කියලා බලනවා. ඒ වගේම ඒගොල්ලන්ට දුවන්න දෙනවා කිලෝමීටර් ගාණක්. දුවලා හති දාලා ඒගොල්ලෝ කලන්තේ දානවද නැද්ද? තවත් දුවන්න පුළුවන්ද? දරා සිටින්න පුළුවන්ද? සේරෝ සමේ රෝග, ස්නායු රෝග. දැන් හමුදාවේ කෙනෙකුට අපි හිතමු ස්නායු රෝග තියෙනවා ඇඟිලි වැඩ කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? හදිස්සියට කොකා ගස්සන්න මොකද වෙන්නේ? කොකා ගැස්සෙන්නේ Tamanට. සතුරට නෙවෙයි. නේ ඒ වගේ ඇස්පිනීම දුර්වල කෙනෙක් හමුදාවට පාවිච්චි කරන්න බෑ. තේරෙනවද? එයාව රාත්‍රී ආරක්ෂක සේවයට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා එවැනි අය අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ශාරීරික සෞඛ්‍ය අතින් යෝග්‍ය කෙනෙක් නම් තමයි තෝරා ගැනීම කරන්නේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම තෝරගන්නවා වෛද්‍ය පරීක්ෂණ. ගුවන් නියමුවට තමයි ගුවන් නියමුව කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මෙඩිකල් ෆිට්නස් එක 100%ක්ම තියෙනවා. පැය 15 20 25 සමහර උඩුගෝන එක දිගට ප්‍රයාසන කරන්න වෙනවා. උඩුගෝනේදී එයා රෝගී තත්ත්වයට පත් වුණොත් මොකද වෙන්නේ? ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් ගොඩක් වෙලාවට හොඳ ගුවන් සමාගම්වල සෑම ගුවන් නියමුවෙක්ම දීර්ඝ ගුවන් ගමනකට පෙරත් මෙඩිකල් ටෙස්ට් එකකට යොමු කරනවා. ඒ මෙඩිකල් ටෙස්ට් එකෙන් පස්සේ තමයි යාට ගුවන් ගමන බාර දෙන්නේ. තේරෙනවද? අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණ වැදගත් වෙනවා. අපි ලියමු මෙහෙම ආරක්ෂක සේවා. ආරක්ෂක සේවා. ගුවන් නියමුවන්. ගුවන් නියමු. ආරක්ෂක සේවා. ගුවන් නියමු. වැනි තනතුරු සඳහා ශාරීරික අතින් සෞඛ්‍ය සම්පන්න වෙන ශාරීරික හා මානසික නිරෝගී භාවය තහවුරු කරන පරීක්ෂණ. ඊළඟ එක තමයි බුද්ධි පරීක්ෂණ IQ ටෙස්ට්. විශේෂයෙන්ම විධායක ශ්‍රේණියේ තනතුරු නැත්තම් කළමනාකරන තනතුරු වලට තමයි මේ පරීක්ෂණ ක්‍රමය වඩාත් ගැලපෙන්නේ. විධායක නැත්තම් කළමනාකරන තනතුරු වලට පත් කර ගැනීමේදී මේ බුද්ධි පරීක්ෂණ වලින් බුද්ධිමත් අය මොකද කළමනාකරුවෙක් කියන්නේ බුද්ධිමත් සේවකයෙක්, බුද්ධිමත් නිලධාරියෙක්. තේරුණාද? ඒ බුද්ධි පරීක්ෂණ පාවිච්චි කරනවා. ඒ වගේම යුද හමුදා වෙනම බුද්ධි අංශයක් තියෙනවානේ. අන්න බුද්ධි අංශයට බඳවා ගැනීමේදී මේ බුද්ධි පරීක්ෂණේ අත්‍යවශ්‍ය වෙනවා. මොකද බුද්ධි හමුදා නිලධාරියෙක් සමාජයේ යම් සිදුවීම් දකින්නේ අපි දකින විදිහට නෙවෙයි. එයා වෙනස් ආකාරයෙන් වෙනස් කෝණයන්ගෙන් දැකලා තමයි එයා සතුරන්ව හඳුනාගන්නේ. ඒ නිසා මේ බුද්ධි පරීක්ෂණේ වගේ හමුදායේ බුද්ධි අංශයට ඉහළ කළමනාකරන තනතුරට අවශ්‍යයි. විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරුවොත් බුද්ධි පරීක්ෂණේ බුද්ධි දැනුම තියෙන්න ඕනේ. බුද්ධිමය හැකියාව තියෙන්න ඕනේ. මොකද මානව සම්පත් කළමනාකරන්න පුළුවන් වෙන්න ඕනේ සියලුම ආයතනවල සියලුම සේවකයන්ගේ ස්වාධීන වූ වෙන්වෙන් වූ මෙන්ම සාමූහික වූ චර්යාවන් හඳුනා ගන්න. සේවකයන්ගේ හැසිරීම අනුව මේ සේවකයා කොයි වගේ කෙනෙක්ද කියලා එයාට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? මේ IQ කියන්නේ මොකක්ද? ගොඩක් වෙලා IQ ටෙස්ට් කියලා කියනවා. බුද්ධි පරීක්ෂණ කියලා කියන එකේ ටර්ම් එක දන්නේ නැහැ ගොඩක්. IQ කියන්නේ ඉන්ටෙලිජන්ට් කෝටියන් ටෙස්ට් කියන එක. ඉන්ටෙලිජන්ස් කෝටියන් ටෙස්ට්. මෙතනදී ගොඩක් වෙලාවට වෙන්නේ ඒගොල්ලන්ගේ ගැඹුරු බුද්ධිමය කුසලතාවයේ මැන බලන්න සමහරට බොහොම ගැටලු සහගත ප්‍රශ්න යොමු කරනවා. සමහරට පොඩි සිද්ධියක් කේස් එකක්
පොඩි සිද්ධියක් ලිඛිතවම දෙනවා. මේ වගේ ගැටලුවක් මතුනොත් කොහොමද ඔයගොල්ලෝ මේකට මුහුණ දෙන්නේ? එහෙම නැත්නම් සමහරට මෙයාව ටිකක් තරහ ගන්නවන, කේන්තිය ගන්නවන සිද්ධියක් මෙයාට කියනවා. මේ ආයතනයේ ඉන්නේ අමුතුම ජාතිය සේවකයෝ. ඉතින් කියනවා අසවල් ගමේ තියෙනවනේ එක එක නරක අය ටික අයියාසී කාරෝ වගේ අය ඉන්න තැන් තියෙනවනේ. ඒ වගේ ගම් කීපයක් නේ අය ඉන්නවා. පොඩ්ඩැත්තන් දන්නවනේ. පොඩ්ඩැත්ත ඒගොල්ලෝ තියෙන නරක වචන තමයි කියන්නේ. ඔයා කලබනා කරු කියලා බලන්නේ. ඔයාගේ එකටත් ගොඩ වෙන්න පුළුවන්. සමහරට ඔයාගේ ඔළුවට සමහර ටුකෝ ඉන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් මතුනොත් ඕගොල්ලෝ ඔයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ? කියද්දිම ඕගොල්ලෝ ගොත් මට මම බ්ලැක් බෙල්ට් කෙනෙක්. මට පාත් දානවා මම බෙල්ල කඩනවා ඒගොල්ලන්ගේ. ඒ වගේකුත් මොකද කෙලින්ම එයා කට්. ඕගොල්ලන් කට්. ඒ කියන්නේ ඔයා බුද්ධිමත් නැහැ. බුද්ධිමත් නැහැ. තේරුණාද? එතනදී ඔබ කලබලයට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ අඩු ගන්න එහෙම අයත් ඉන්නෝ වගේ නිකන් ඇස් ලොකු කරලා එහෙම ගියොත් ඒ කියන්නේ ඕගොල්ලෝ බියගුළුයි. ඒක හරියන්නේ නැහැ. ඒක කිසි වෙනසක් වෙනවා. එහෙම අයත් ඉන්නෝ ඔය ඉතින් එහෙම එක එක જાතිය ඉන්නෝනේ. ඉතින් ඕනම ආයතනක ඒ වගේ ඉන්න ඒක ඉතින් මිනිස් ස්වභාවයනේ. ඒගොල්ලෝ ඉතින් ඒ උනාට ඒගොල්ලන්ගේ හොඳ පැතිත් තියෙනවා. නරක ගතිය හොඳ පැතිත් තියෙනවා. ඉතින් අපිට ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න පුළුවන්. මම ඒගොල්ලොත් ඒගොල්ලොත් සුහදව කතා කරනවා. මම ඒත් සුහද වෙනවා. අන්න කියනවා. අන්න ලයින් එක හරියනවා. බුද්ධිය. ඔයාට බුද්ධිය තියෙනවා. තේරුණාද? ඒ වගේ ගැඹුරු ඒ කියන්නේ ගොඩක් වලට ගැටලු සහගත මේ සංවාදයක් තමයි මේගොල්ලෝ පවත්වන්නේ. අභියෝග කියන්නේ අභියෝගයක් ජය ගන්න අනිවාර්යයෙන්ම තිබෙන බව හේතු ගන්නවා. අභියෝග ජය ගැනීම හැකියාව මෙයාට තියෙනවා කියලා බලනවා. ඒක තමයි බුද්ධ පරීක්ෂණයෙන් බලන්නේ. විශේෂයෙන්ම ඉහළ කළමනාකරන තනතුරු වලට. තේරෙනවද? මේක ටර්ම් එක තමයි ඉන්ටෙලිජන්ස් කෝටියන්ට් කියන එක. ඉන්ටෙලිජන්ස් quotients. QUOTIENT intelligent quotient test කියන එක. IQ intelligence quotient test. කලමනා කරන තනතුරු බුද්ධි නිලධාරීන් සඳහා පැවතිය යුතු බුද්ධිමය කුසලතා ඇගීම පිණිස පවත්වන පරීක්ෂණයන්. අනිත් එක තමයි පසුතල පරීක්ෂණ කියලා කියනවා. පසුබිම් පරීක්ෂණත් කියනවා. බෑග්ග්‍රවුන්ඩ් ටෙස්ට්. එක්ක පසුතල පරීක්ෂණ, පසුබිම් පරීක්ෂණ. මේ කියන්නේ ඇතැම් තනතුරු වලට තෝරා ගැනීමට පෙර ඒ රැකියා අපේක්ෂකයන් හෙවත් අයදුම්කරුවන්ගේ පෞද්ගලික පසුබිම, විශේෂයෙන්ම පෞල් පසුබිම පිළිබඳ කරනු ලබන අධ්‍යයනයක්. ඒ පෞද්ගලික පසුබිම හෙවත් පෞල් පසුබිම පිළිබඳ අධ්‍යයනය කරලා ඒ පසුබිම යහපත් නම් තමයි තනතුරට බඳව ගන්න. නැත්නම් බඳව ගන්නේ නැහැ. දැන් තවමත් එක ලංකාවේ කෙරෙනවා ත්‍රිවිධ හමුදාවට පොලිසියට බඳව ගැනීමේදී ඒ පෞල් ඒ කියන්නේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක හොඳට පරීක්ෂා කරලා බලනවා. ෆස්ට් ඉන්ටර්විව් ගියා, සෙකන්ඩ් ඉන්ටර්විව් ගියා, මෙඩිකල් ටෙස්ට් එකක් හරි ඊට පස්සේ දානවා මේක ෆයිනල් එක. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔබේ දැන් අයදුම්කරුවන්ගේ දෙමව්පියෝ අපේ හිතමු නරක වැඩ කරලා චෝදනා ලබලා අධිකරණ වලින් දඩුවම් ලබලා සමහරට සිරගත දඩුවම් ලබලා තවමත් සිරේ ඉන්නවා. තේරෙනවද? අපි හිතමු මංකොල්ල කෑම වලට ඒ වගේම ශාරීරික පීඩන කරන්න මිනිස්සුන්ට තේරෙනවද? තර්ජන කරන්න, කප්පම් ලබා ගන්න. ඒ වගේම නීති විරෝධී මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ජාවාරම් කරන අය නම් තමන්ගේ අයදුම්කරුගේ තාත්තා වෙන්න පුළුවන්, සීයා වෙන්න පුළුවන් ඒත් ඇති. ගන්නෑ. ඒ පවුලට ඒ කියන්නේ ඥාන එනවා. ඒ කියන්නේ ඒ සීයා එහෙම කරන ඒ සීයාගේ දරුවන්ගේ එක්කෙනෙක් හරි ඔය නරක වැඩ කරනවා. ඒ දරුවෝ තමයි ඔබ. එහෙමනේ තීරණය කරන්න. තේරෙනවද? ගන්නෑ. තවමත් ඒක 100%ක්ම හැබැයි දැන් කෙරෙන්නේ නැහැ. නමුත් සෑහෙන දුරට ලංකාවේ තාම මේ තත්ත්වය ආරක්ෂා වෙලා තියෙනවා.
තේරෙනවද? ඒ කියන්නේ විනයවත් තනතුරුනේ මේ ආරක්ෂක අංශය කියන්නේ පොලිසිය ඇතුළු. ඒවට ඒ පෞල් පසුබිම බලනවම. අන්න ඒ වගේ පරීක්ෂා කරන පරීක්ෂණ තමයි පසුතල නැත්නම් පසුබිම් පරීක්ෂණ කරන්න කියන්නේ. ඕකට තමයි ඕක ඒ කියන්නේ හමුදාවට විතර නෙවෙයි. ඉහළ කළමනාකරන තනතුරු වලට විධායක නිලධාරීන්ටත් ඕක අවශ්‍ය වෙනවා. මොකද විධායක නිලධාරී කියන්නේ නායකයෙක්. කළමනාකරුවෙක් කියන්නේ අනිවාර්යයෙන්ම අපි ඉගෙන ගත්ත නායකයෙක් කියලානේ. එයාට තියෙන සහකරු සබෝඩිනේට්ලා. ඒ සබෝඩිනේට්ලට ඒ සහකරුවන්ට පරමාදර්ශී චරිතයක් වෙන්න ඕන. පරමාදර්ශී චරිතයක්. මොකද හේතුව ඒ සහකරුවන් අනුගමනය කරන තමන්ගේ නායකයව. අනුකරණය කරන නායකයව. පරමාදර්ශය ගන්න නායකයව. එහෙමනම් ඒ නායකයාගේ යහපත් හැසිරීම් රටාවක් යහපත් රැකියා චර්යාවන් එයාගෙන් විදහාදැක් වෙන්න ඕන. එහෙම වෙන්න නම් එයාගේ හොඳ පෞල් පසුබිමකින් පැවත එන කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා ඒ කළමනාකරන තනතුරු වලට ඒ වගේම ආරක්ෂක තනතුරු වලට මේ පරීක්ෂණය අතිශය වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ දන්නවා ඔබ පොලිසියට හෝ ත්‍රිවිධ හමුදාවට අයදුම් කරලා ඔබ සම්මුඛ පරීක්ෂණ 1 2 3ට යනකොට දන්නවා දැන් ඔබ 3 සිලෙක්ට් වෙනවා. මේ ඊට පස්සේ මෙඩිකල් ටෙස්ට් එක සිලෙක්ට් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ අතර හොයනවා ඒ ඔබේ ප්‍රදේශ අපි ඔබ කුරුණෑගල කියලා කුරුණෑගල මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාට දැනුම් දීලා එයාගේ මාර්ගයෙන් හොයලා බලනවා. රහසිගත හොයනවා. ඉතින් ඒගොල්ලෝ දන්නවනේ ඒ අදාළ ගම්වල ප්‍රදේශ හොයලා බලලා පොලිස් වාර්තාවක් දෙනවා. පොලිස් වාර්තාවෙන් කිව්වොත් අර වගේ නරක සිදුවීම් ඔබට රැකියාව හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබේ පන්සලේ ප්‍රධාන නායක ස්වාමින් වහන්සේන් ඉල්ල ගන්නවා චරිසහතිකයක් ගේන්න කියනවා. ස්වාමින් වහන්සේ චරිසහතිකයක් දෙන්නේ නැහැ. මොකද නායක ස්වාමින් වහන්සේ සාමාන්‍යයෙන් බොරු කියන්නේම නැහැනේ. මුසාවාදී තහනම්නේ අපි වගේ නෙවෙයිනේ තේරෙනවද? බොරු කියන්නේම නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අවංකව ඒගොල්ලෝ චරිසහතිකයක් දෙනවා. ඉතින් ඔබට චරිසහතිකයක් දෙන්නේ ඔබ නරක පසුබිමක ඉන්නවනම්. තේරෙනවද? ග්‍රාම සේවක සහතිකය තවත් බලගතුයි. ග්‍රාම සේවක කියන්නේ බොහොම අධිකරණයේ පිළිගත් නෛතික කරුණුවට සම්බන්ධ රජ නිලධාරියෙක්. එයා දෙන සහතිකයත් පිළිගන්නවා. ඊට අමතරව රිෆ්‍රීස් කියලා කියන්නේ සමහරට දැන් ඔබට වේකන්සිස් පේජ් එක ඇඩ් එක ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න රිෆ්‍රීස් කියලා දානවා දෙන්නෙක්ගේ. දැන් සමහර මගේ නමක් දානවා. සමහර ළමයි මගෙන් අහලා දානවා. සමහර අහන්න නැතුවත් දාලා මගෙන් අහලා තියෙන මං කියන මගෙන් ඉගෙනගත් මට කියන දරුවෝ මතක නැහැ නමින් නම් මං හිතන්නේ මගේ ඉගෙනගත්ත දරුවෙක් නම් ওই දරුවෙක් හොඳ දරුවෙක් කියලා යන්තම් දෙපැත්ත බේරලා දානවා. දැන් සමහර කියනස මම මෙන්න මේ වගේ ජොබ් එකකට ඉල්ලනවා සර්ගෙන් සමහරට විස්තර අහන්න පුළුවන් මම සර්ගේ නම දැම්ම කමන්නේ නැද්ද මම කමන්නේ නැහැ දැනුවත් කරාම ලේසි නැත්නම් මම දන්නේ කොහොමද තේරෙනවද වෙන කෙනෙක් දන්නේ නැහැ මම ඉතින් අර වගේ මගෙන් ඉගෙන ගත්තා නම් කරන් නරක ළමෙක් වෙන්න බෑ තේරෙනව කියලා දෙපැත්ත බැලන්ස් කරනවා මොකද ඒකත් වැදගත් දැන් ගුරුවරයෙක් තමන්ගේ ගුරුවරයෙක් සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ ගුරු භූමිකාවත් මොකද්ද ගුරු භූමිකාව උත්තම භූමිකාවන්නේ ලෝකේ මගතොටේදීත් දැන් පන්සලට ගියාම අපි ස්වාමින් වහන්සේ වඳින එක දෙකක් නැහැ. අපි පල්ලියට ගියාම දෙයයන් වහන්සේට වඳිනවා. මගතොරේ වඳින්නේ නැහනේ. මගතොරෙත් වැඳුම් පිදුම් ලබන වෘත්තීන් තුනක් තියෙනවා මොකද්ද? ගුරු වෘත්තිය අනිත් එක වෛද්‍ය වෘත්තිය අනිත් එක මොකද්ද? ගුරු වෘත්තිය වෛද්‍ය වෘත්තිය අනිත් එක මොකද්ද? වෘත්තියක් නෙවෙයි ඒක මොකද්ද? පූජ්‍ය පක්ෂේ. දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් අපිට මගතොරේ හම්බුනොත් වඳින්න වෙනවනේ වඳිනවා. වෛද්‍යවරයෙක් අපේ මාරාන්තික ලෙඩක් සූපත් කරා නම් ඒ වෛද්‍යවරයා දුරුදෙන අපි වඳිනවා. ඔබට ශිල්ප ලබා දුන් ගුරුවරයා දුරුදෙන වඳිනනේ වැඳ වෙනවනේ. ඒක උත්තම වෘත්තියක්. තමන්ගේ ගුරුවරයෙක් තමන්ගේ දරුවන්ට ඒ වගේ හඳුන්වා දීමක් කරනවා නම් ඒක පිළිගන්නවා. ඒ වගේ පසුතල නැත්නම් පසුබිම් පරීක්ෂණත් අතිශය වැදගත් වෙනවා මේ වගේ කළමනාකරන තනතුරු සහ ආරක්ෂක තනතුරු වලට. තේරෙනවද? කළමනාකරන තනතුරු සහ ආරක්ෂක තනතුරු සඳහා පෞල් පසුබිම විමර්ශනය කර තෝරා ගැනීමයි. උදාහරණ දාමු. උදාහරණ පොලිස් වාර්තා. රහසිගතවනේ ගන්න. අපි දන්නේ අපි ගැන හොයන බව. පොලිස් වාර්තා. තව ග්‍රාම සේවක
සහතික. තව ප්‍රධාන පූජ්‍ය පක්ෂයේ චරිත සහතික. චරිත සහතික. මගින් සිදු කරන හඳුනා ගැනීම. මගින් තමයි පසුතල පරීක්ෂණ පවත්වන්නේ. අපි ඊළඟට බලමු ඊළඟ එක පෞරුෂත්ව පරීක්ෂණ. පර්සනැලිටි ටෙස්ට්. පෞරුෂත්ව පරීක්ෂණ. මේ පෞරුෂත්ව පරීක්ෂණත් ගොඩක් දුරට පහළ තනතුරු වලට වඩා ඉහළ තනතුරු වලට තමයි බලපෑමක් වෙන්නේ. පහළ තනතුරු වලට වඩා ඉහළ තනතුරු වලට, කළමනාකරන තනතුරු වලට. මොකද කළමනාකරුවෙකුට මනා පෞරුෂත්ව ලක්ෂණ තියෙන්න ඕනේ. මනා පෞරුෂත්වයක් තියෙන. මේ පෞරුෂත්වය කියන්නේ මොකද්ද? පර්සනැලිටි කො අපි සාමාන්‍ය ව්‍යවහාරද අපි පෞරුෂත්වය කියලා කියන්නේ ගොඩක් උසමහත කෙනෙක් අපි දැක්කොත් කියන මාර පර්සනැලිටි එක. කෙසඟ ශරීරයක් තියෙන කෙනෙක් දැක්කොත් කිසි පර්සනැලිටි එකක් නැහැ. වගේනේ අපි මතේ ඒකේ යම් ප්‍රමාණයක් හරි 100ක් වැරදි නෑ ඒක. තේරෙනවද? කියන්නේ අපි ඇත්තම කෙනෙක්ගේ උසේ හැටියට මහත තියෙන කෙනෙක් නම් ඒක හොඳ මනා පෙනුමක් නේ. විද්‍යාමාන නෝ. එයාට සෙසුවාගේ ආකර්ෂණය වහාම ග්‍රහණය කරගන්න පුළුවන්. ඒකත් එක පෞරුෂත්ව ලක්ෂණයක්. නමුත් පෞරුෂත්වය යන උසමහත පමණක්ම නොවේ. උසමහත පමණක්ම නොවේ. පැහැදිලිද? එතකොට පෞරුෂත්වය කිව්වම ගොඩක් වෙලාවට භාෂා කීපයක් හසුරවන්න පුළුවන් නම් ඒක ඉහළම පෞරුෂත්ව ලක්ෂණය. සමහර කෙසඟ සිරුරක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයා භාෂා 10ක් 15ක් එයාට චතුර ලෙස හසුරවන්න පුළුවන් නම් ඒ තුරින් එනවා මහා ගාම්භීර පෞරුෂත්වය. එයාට පුද්ගලයන්ගේ ආකල්ප සූක්ෂම ලෙස හඳුනා ගන්න පුළුවන් නම් ඒකත් එක්තරා පෞරුෂත්ව ලක්ෂණයක්. එයාට ප්‍රතිමාන ගති ලක්ෂණ තියෙනවා. ප්‍රතිමාන නෝම්ස් ඒ කියන්නේ එයාට එක එක පුද්ගලයන්ගේ අංග ලක්ෂණ අනුව ඒ පුද්ගලයන් පිළිබඳ තීන්දුවකට එන්න පුළුවන්. යම් පුද්ගලයෙක් නිතර ඇස් ගහනවා නම් ඒ පුද්ගලයා මෙන්න මේ වගේ කෙනෙක්. යම් පුද්ගලයෙක්ගේ අපි හිතමු බලන විදිය, එයා ගමන් කරන විදිය, කෙනෙක් දිහා බලන විදිය අනුව එයා මෙන්න මේ වගේ කෙනෙක් කියලාට තීන්දුව ගන්න පුළුවන් නම් ඒක ප්‍රතිමාන ගුණාංගයක්. අනේ ප්‍රතිමාන ගුණාංගත් මේ පෞරුෂත්ව ලක්ෂණ වලට අයත් වෙනවා. තේරුණාද? ඒ වගේ කෙලින්ම යම් යම් අය තමන්ට සෙසු අයගේ ආකල්ප, ඒගොල්ලන්ගේ චරිත ලක්ෂණ, ප්‍රතිමාන වැනි දේවල් ලේසියෙන් තීන්දුව කරන්න, හඳුනා ගන්න පුළුවන් නම් ඒක මනා පෞරුෂත්ව ලක්ෂණ වෙනවා. අන්නේ පෞරුෂත්ව ලක්ෂණ හඳුනාගත යුතු අවස්ථාවල පවත්වන පරීක්ෂණ තමයි පෞරුෂත්ව පරීක්ෂණ කියලා කියන්නේ. තේරුණාද? ඒකත් ගොඩක් වෙලාවට ප්‍රායෝගික පරීක්ෂණ වලට ටිකක් නෑකම් දක්වන පරීක්ෂණයක් මේක. සමහරට මෙතනදී කළමනාකරන තනතුරු වලට ඔබ තෝරගන්නව නම් සමහරට ඒ සේවකයන්ගේ යම් යම් ගති ලක්ෂණ ටිකක් කියනවා. කියලා කියන මේ වගේ ගති ලක්ෂණ ගැන ඔබගේ අදහස මොකක්ද? සමහරට අදහස හරියට මෙයා කියන්න පුළුවන්. අන්න පෞරුෂත්ව ලක්ෂණ පෞරුෂත්ව පරීක්ෂණයක සමත් වුණා වෙන්න පුළුවන්. තේරුණාද? ඒකත් ගොඩක් වෙලාට එන්නේ ඉහළ තනතුරු වලට. කළමනාකරන තනතුරු සඳහා අපේක්ෂිතයින්ට තිබිය යුතු ප්‍රතිමාන නෝම්ස් කියන එක ආකල්පමය ඒ වගේම තීරණමය තීරණගත හැකි බව ඍජුව තීරණමය කුසලතා ඇගයීමට අදාළ පරීක්ෂණයන්ය. ඊළඟට තෝරා ගැනීම අවසන් තෝරා ගැනීම තමයි සම්මුඛ පරීක්ෂණ ඉන්ටර්විව්ස්. ඉන්ටර්ව් කියලා සමහර කෙනෙක් ඇතයි
ඉන්ටර්විව් ඉන්ටර්ව් නෙවෙයි ඉන්ටර්විව් ඉන්ටර්විව්ස් කියන බහුවචන නිසා සම්මුඛ පරීක්ෂණ මේක ජනප්‍රියම පරීක්ෂණ ක්‍රමයක් අපේ උසස් පෙළ විභාගයේදී ව්‍යාපාර අධ්‍යයනයේදී නිතරම බරතබන ප්‍රශ්නයක් මේකේ මොකද හේතුව ලෝකෙන් ගත්තත් ලංකාවෙන් ගත්තත් තෝරා ගැනීමේ පරීක්ෂණ ක්‍රම අතර ප්‍රධානම පරීක්ෂණ ක්‍රමයකුත් මම හිතන්නේ වඩා නිවැරදි. අංක 1 පරීක්ෂණ ක්‍රමය තෝරා ගැනීම පරීක්ෂණ ක්‍රම වල. අංක 1 තෝරා ගැනීම පරීක්ෂණ ක්‍රමය. හේතුව මම කාරණා දෙකක් කියනවා. මේක ප්‍රධාන වෙන්න හේතු දෙකයි. එකක් තමයි යම් තනතුරු වලට තෝරගන්න භාවිතා කරන ස්වාධීන පරීක්ෂණ ක්‍රමයක් වශයෙන් මේක සක්‍රිය වෙනවා. දැන් සමහර තනතුරට අපි ඉල්ලුම් කරාම අපිව ඉන්ටර්විව් කරනවානේ. ඉන්ටර්විව් කරලා ඉන්ටර්විව් එකේදී අපිට සමහරට තේරීමට අපි ලක් වෙන්න පුළුවන් නොවන්නත් පුළුවන්. එහෙනම් කෙලිම ඍජුව තෝරා ගැනීම ක්‍රමයක්. සමහර විට සමහර තනතුරු වලදී තවත් තෝරා ගැනීම ක්‍රම වලට භාජනය කරලා තෝරගෙන අවසන් තෝරා ගැනීම කරන්න පාවිච්චි කරන මේක. තේරෙනවද? එහෙනම් මේක සමූහ පරීක්ෂණ ක්‍රම වලට අයිති වෙනවා. එකක් ස්වාධීනයි. කෙලින්ම අයදුම් කරුවන් අතුරෙන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා සිලෙක්ට් කරනවා. ස්වාධීන විදියට. තව සමහර සෙසු පරීක්ෂණ තෝරා ගැනීම පරීක්ෂණ ක්‍රම වලින් තෝරගෙන අවසන් පරීක්ෂාව සඳහා මේක භාවිතා කරනවා. ඒ නිසා මේක තමයි ප්‍රධානම පරීක්ෂණ ක්‍රමය. මොකද්ද මේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමය කියන්නේ? සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් අභියසට අයදුම් කරුවන් කැඳවා ඔවුන් සමග පුළුල් විමර්ශනයක් නැත්නම් විෂයානුබද්ධ විමර්ශනයකදී වඩා සුදුසුසන් තෝරා ගැනීම ක්‍රමය තමයි සම්මුඛ පරීක්ෂණ කියන්නේ. නැත්නම් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් හමුවට අයදුම් කරවන් මුහුණට මුහුණ සම්මුඛ කරලා කෙටි සංවාදයක් පවත්වලා ඒ සංවාදයේ තුලින් අයදුම් කරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප හඳුනාගෙන තේරීමක් කරනවා. ඒක තමයි සම්මුඛ පරීක්ෂණය කියන්නේ. තේරුණාද? එහෙමනම් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් හමුවට අයදුම් කරුවන් යොමු කර වාචික සංවාදයක් තුලින් මේක සංවාදයක් වාචික සංවාදයක් තුලින් අයදුම් කරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා හඳුනාගෙන තේරීමට ලක් කිරීමයි. එතකොට අපි සම්මුඛ පරීක්ෂණ ක්‍රමය මෙහෙම කතා කරලා මදි. මොකද මේක පුළුල්ම පරීක්ෂණ ක්‍රමය කියලා කිව්වනේ. එකක් ස්වාධීනව ඇතැම් තනතුරු වල ස්වාධීනව තෝරගන්නත් මේ පරීක්ෂණ ක්‍රමය පාවිච්චි කරනවා. ඇතැම් තනතුරු වලදී සෙසු පරීක්ෂණ තෝරා ගැනීම පරීක්ෂණ ක්‍රම වලට පසුව අවසන් තෝරා ගැනීම කරන්න සාමූහික පරීක්ෂණ ක්‍රමයක් වශයෙන් බද්ධ වූ පරීක්ෂණ ක්‍රමයක් වශයෙන් මේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම තමයි අපේ උසස් පෙළ පේපර් එකේ ව්‍යාපාර දින පේපර් එකේ වැඩිපුරම තෝරා ගැනීම සම්බන්ධයෙන් අහන්නේ සම්මුඛ පරීක්ෂණයි. ඒක 100ක් නෙවෙයි 200ක් මට විශ්වාසයි. අපි නිසා මේක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණ වර්ග තියෙනවා. සම්මුඛ පරීක්ෂණ වල දුර්වලතා තියෙනවා, වාසි තියෙනවා. අපි පුළුල් විග්‍රහයක් අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා අනිවාර්යයෙන්ම ඊළඟ පාඩම් පරිච්ඡේදය ඔබ පරිශීලනය කරන්න. මොකද මේ පාඩම බද්ධ කරනවා අපි ඊළඟ පාඩම් පරිච්ඡේදය. මොකද අපිට ලැබෙන සීමිත කාලයකනේ. ඒ නිසා අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයේදී අපි සම්මුඛ පරීක්ෂණ ගැන පුළුල් විග්‍රහයක් කරාම තමයි මේ තෝරා ගැනීම කියන සම්පූර්ණ පාඩම් පරිච්ඡේදයේ නිමාව දකින්නේ. එහෙනම් අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් නැවත හමු වෙන බලමු.